समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुक्कदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से अङ्कोधेन जिने कोदं असाधुं साधुना जिने जिने कदरियं दानेन सच्चेनालिकवादिनन्ति श्रद्धावंत पिंगतुनि तुलोकाग्र वू भाग्यवत् वू अरिहत् वू सम्मा संबुद्ध दशबलधारी सर्वज्ञ राजोत्तमयानන් වහන්සේගේ ශාසනයෙහි මාර්ගඵල අධිගමනය කරමින් ඖරස පුත්‍ර භාවයට දුහිතෘ භාවයට පැත්තුණු සිවණක් පිරිසක් වාසය කරා. ඉන් ප්‍රථමයෙන් මූලික පිරිස තමයි භික්ෂු පිරිස. ශාරිපුත්‍ර මෞද්ගල්‍යානාදී මහා රහතන් වහන්සේලාගෙන් පැවතෙන මාර්ගඵලලාභී ඒ වගේම මාර්ගඵල ලබන්නට උත්සාහවත් වන ඒ සීලවන්ත සුපේසල බුද්ධ පුත්‍රයන් වහන්සේලා භික්ෂු පිරිසයි. ඒ වගේම කේමා උත්පලවන්න ආදී වූ ගිහිගේ අතහැරලා පැවිදි වෙච්ච ඒ මාර්ගඵලලාභී වූද මාර්ගඵල ලබන්නට උත්සාහ කරන්නා වූද ඒ කාන්තා ශ්‍රමණ පිරිස භික්ෂුණී පිරිසයි. ගිහිගේ අතහරින්නේ නැතුව ඒ සියලු යුතුයකම් ආදී ගිහි බන්ධනයේ තියෙන යුතුයකම් ආදී ඉෂ්ට කරමින් මාර්ගඵල යට මාර්ගඵල ආදී අධිගමනය කරපු හත්හාලවක චිත්ත අනාථ පිණ්ඩිකාදී වූ ශ්‍රාවකයෝ ගිහි උපාසකයෝ තමයි උපාසක පිරිස. ඒ වගේම ගිහි බන්ධනයෙන් යුක්තව ඒ තමන්ගේ ස්වාමියන්ට නැත්නම් පවුලට සිදු කළ යුතු යුතුයකම් ආදී ඉෂ්ට කරමින් ඒ වගේම ධර්ම මාර්ගයේ නියැලිලා සෝවාන් ආදී මාර්ගඵල ආදී අධිගමනය කරපු එහෙමත් නැත්නම් ඒවා අධිගමනය කරන්නට උත්සාහවත් වන සීලවන්ත කාන්තා පිරිස තමයි උපාසිකා පිරිස. මේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියලා කියන්නේ තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක වූ සිව්වණක් පිරිස. මේ පිරිස අතුරින් පිළිවෙලින් සිද්ධ කරගෙන ආපු දේශනා අනුව භික්ෂු පිරිස සම්බන්ධයෙන් විශේෂ කරුණොත් භික්ෂුණී පිරිස සම්බන්ධයෙන් විශේෂ කරුණොත් උපාසකයන් අතර ශ්‍රේෂ්ඨ උපාසකයන් පිළිබඳව කරුණොත් අපි සාකච්ඡා කරන්නට දේශනා කරන්නට යෙදුණා. අද එළඹිලා තියෙන්නේ තථාගතයන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ උපාසිකාවන් පිළිබඳ තොරතුරු ස්වල්පයක් කතා කරන්නට. බුද්ධ ශාසනයේ හිටපු ශ්‍රේෂ්ඨ උපාසිකාවන් අතර ඨානාන්තරලාභී උපාසිකාවන් 10 දෙනෙක් සිටියා. ඒ ඨානාන්තර 10 තමයි ඒතදග්ගම් භික්කවේ මම සාවිකානං උපාසිකානං පඨමං සරණං ගච්ඡanti නං යදිදං සුජාතා සේනිය දීතා. මහණෙනි, මාගේ ශ්‍රාවිකා වූ උපාසිකාවන් අතර මුලින්ම බුදුන් දහම් සංගුණ සරණ ගිය උපාසිකාවන් අතර මේ සුජාතා සේනිය දීතාව අග්‍රයි කියලා තමයි පාඨයේ තේරුම. ඒතදග්ගම් භික්කවේ මම සාවිකානං උපාසිකානං දායිකානං යදිදං විසාකා මිගාර මාතා. මහණෙනි, මාගේ ශ්‍රාවිකා වූ උපාසිකාවන් අතර ඉන්න දායිකාවන්ගෙන් දන් දෙන්නට කැමති අය අතුරින් මේ විසාකා මිගාර මාතාව අග්‍රයි කියන එකයි පාඨයේ තේරුම. ඒතදග්ගම් භික්ඛවේ මම සාවිකානං උපාසිකානං පනීතදායිකානං යදිදං සුප්පාවාසා කෝලිය දීතා. මහණෙනි, මාගේ ශාසනයෙහි ප්‍රණීත උපාසිකාවන් අතර ශ්‍රාවිකා උපාසිකාවන් අතර ප්‍රණීත දානය දෙන්නවුන් අතරින් මේ කෝලිය දීතාව කෝලියන්ගේ දුහිතෘ වූ සුප්පා වාසාව අග්‍රයි කියන එකයි පාඨයේ තේරුම. ඊළඟ අගතනතුර තමයි ඒතදග්ගම් භික්කවේ මම සාවිකානං උපාසිකානං ගිලානුපට්ඨාකීනං යදිදං
සුප්පියා උපාසිකා. මහණෙනි මාගේ ශ්‍රාවිකා වූ උපාසිකාවන් අතර ගිලානුපස්ථායිකාවන් වේ නම් ඒ සියලු දෙනාටම මේ සුප්පියා උපාසිකාව අග්‍රයි කියන එක තමයි පාඨයේ තේරුම. දැන් ඨානාන්තර 4ක් කියවුණා. ඊළඟ ඨානාන්තරය තමයි ඒතදග්ගම් භික්කවේ මම ශාවිකානං උපාසිකානං මෙත්තා විහාරීනං යදිදං සාමාවති. මහණෙනි මාගේ ශ්‍රාවිකා වූ උපාසිකාවන් අතර යමක් මෛත්‍රී විහාර ලැබුවන් අතරින් අග්‍ර වේ නම් ඒ මේ සාමාවතියයි කියන එක පාඨයේ තේරුම. ඒතදග්ගම් භික්කවේ මම ශාවිකානං උපාසිකානං ජායීනං යදිදං උත්තරානන්ද මාතා. මහණෙනි මාගේ ශ්‍රාවිකා වූ උපාසිකාවන් අතර යමෙක් ධානයට සමවැදෙනුන් අතරින් ධානයෙහි ඇලුණුන් අතරින් අග්‍ර වේ නම් මේ නන්ද මාතා වූ උත්තරාව ඒ අතරින් අග්‍රයි කියන එක තමයි පාඨයේ තේරුම. ඊළඟ ඨානාන්තරය තමයි ඒතදග්ගම් භික්කවේ මම ශාවිකානං උපාසිකානං බහුස්සුතානං යදිදං කුජ්ජුත්තරා. මහණෙනි මාගේ ශ්‍රාවිකා උපාසිකාවන් අතර යමෙක් බහුශ්‍රත වේ නම් ඔවුන් අතරින් මේ කුජ්ජුත්තරාව අග්‍රයි කියන එකයි පාඨයේ තේරුම. ඊළඟ ඨානාන්තරය තමයි ඒතදග්ගම් භික්කවේ මම ශාවිකානං උපාසිකානං අවෙච්චප්පසන්නානං යදිදං කාතියානි. මහණෙනි මාගේ ශ්‍රාවිකාවන් උපාසිකාවන් අතර නොසෙල්වෙන ශ්‍රද්ධා ඇතිය වුන් අතරින් මේ කාතියානිය අග්‍රයි කියන එකයි පාඨයේ තේරුම. ඒතදග්ගම් භික්කවේ මම ශාවිකානං උපාසිකානං අනුස්සවප්පසන්නානං යදිදං කාලී උපාසිකා කුරර ඝරිකා. මහණෙනි මාගේ බුද්ධ ශාසනයෙහි අනුශ්‍රව වශයෙන් එතන තොරතුරු ආරංචි වීම වශයෙන් තථාගතයන් වහන්සේ දකින්න නැතුව තථාගතයන් වහන්සේ පිළිබඳව තොරතුරු ඇසීම් පමණින් පැහැදවුණු ශ්‍රාවිකාවන් උපාසිකාවන් අතරින් මේ කුරර ඝර නගරයේහි වාසය කරන කාලී නම් උපාසිකාව අග්‍රයි කියන එකයි පාඨයේ තේරුම. ඒතදග්ගම් භික්කවේ මම ශාවිකානං උපාසිකානං විස්සාසිකානං යදිදං නකුල මාතා ගහපතානි. මහණෙනි මාගේ බුද්ධ ශාසනයෙහි මා තමග විශ්වාසවන්ත කතා ඇති වුන් අතරින් මේ නකුල මාතා ගෘහපතිනිය අග්‍රයි කියන එකයි පාඨයේ තේරුම. මේ තමයි බුද්ධ ශාසනයෙහි අගතනතුරු ලැබුවන් සම්බන්ධයෙන් උපාසිකාවන් පිළිබඳ නාම ලේඛනය. සිංහලෙන් කිව්වොත් එහෙම පිළිවෙලින් මුලින්ම සරණගන්ත උපාසිකාවන් අතරින් සුජාතා සේනිය දීතාව අග්‍රයි. දායිකාවන් අතරින් විසාකාව මිගාර මාතාව. ඒ වගේම ප්‍රනීත දානයේ දෙන අතුරින් සුප්පාවාසා කෝලිය දීතාව. ගිලානුපස්ථායක උපාසිකාවන් අතරින් සුප්පියා උපාසිකාව. බහුශ්‍රත උපාසිකාවන් අතරින් කුජ්ජුතරාව. ඒ වගේම තථාගතයන් වහන්සේ කෙරෙහි ත්‍රිවිධ රත්නයේ කෙරෙහි නොසැල්වන ශ්‍රද්ධා ඇතිව නතරින් කාතියානිය. තථාගතයන් වහන්සේ පිළිබඳ ආරංචිය සමග තොරතුරු ඇසීම සමග පැහැදවුණු නතරින් කුරර ගර නගරෙහි වාසී කාලී උපාසිකාව අග්‍රයි. තථාගතයන් වහන්සේ කෙරෙහි බොහෝ විශ්වාස ඇති වුන් අතර විශ්වාස කතා හිතවත්කම් කුළුපගකම් ඇති වුන් අතරින් මේ නකුල මාතාව අග්‍රයි. ඒ වගේම ධානයේ ඇලණුන් අතරින් උත්තරානන්ද මාතාව, ඒ වගේම මෛත්‍රී විහාර ඇති වුන් අතරින් සාමාවතිය අග්‍රයි. මේ තමයි ථානාන්තර 10. ඒ වගේම අපි අහලා තියෙනවා මාත්‍තික මාතාව කියලා උපාසිකාවක් සිටියා. භික්ෂුන් වහන්සේලාට මවෙක් මෙන් උපස්ථාන කරා. බොහෝ භික්ෂුන් වහන්සේලා එතුමියගේ උපස්ථාන ලැබමින් අරිහත්ත්වයේ සාක්ෂාත් කළා. ඒ වගේ තවත් උපාසිකාව මේ බුද්ධ ශාසනයෙහි බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේදී, ඒ වගේම බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සෙත් බුද්ධ ශාසනයට උර දීලා උපකාර කරලා බුද්ධ ශාසනයෙන් පිහිට ලබා ගත්තා. මෙතන විශේෂත්වයක් තියෙනවා. උපාසිකාවන් කියලා කියනකොට එතනින් සඳහන් වන්නේ කාන්තාවන්. බුද්ධ ශාසනයෙහි ස්ත්‍රී පුරුෂ ભેදයකින් තොරව හැම දිනාටම ප්‍රතිඵල ලබන්නට පුළුවන්. නමුත් බුද්ධ ශාසනයේ මූලිකම කොටාසේ තමයි භික්ෂු පිරිස. භික්ෂු පිරිස තමයි බුද්ධ ශාසනයේ ජීවනාලිය, ජීවනාලය, ජීව රුධිරය. භික්ෂූන්ගේ උපසම්පදාව සිඳිලා ගියාට පස්සේ භික්ෂුණී උපසම්පදාව සිද්ධ කරන්නටත් බැහැ. ඒ වගේම ධර්මයේ අවිච්ඡින්නව පවතින්නේ නැතුව ඉක්වනිම බුද්ධ ශාසනය ලෝකයෙන් අතුරුදහන් වෙනවා.
ඉතින් මේ බුද්ධ ශාසනයෙහි ප්‍රධාන පිරිස වෙච්ච භික්ෂු පිරිස මත තමයි බුද්ධ ශාසනය රැඳී තියෙන්නේ. අනිත් අයත් උපකාරකයි. නමුත් මෙහි මූලිකම පිරිස තමයි භික්ෂු පිරිස. ඉතින් ඒ නිසා ගිහියන් වශයෙන් වැඩිපුරම උදව් උපකාර කෙරෙන්නේත් මේ භික්ෂු පිරිසටයි. අවාසනාවක වඩේ බුද්ධ කාලයේ පටන්ම භික්ෂුණීන්ට ඒ අපෝපස්ථාන ආදී දානමාන ආදී ටිකක් දුර්ලභ වුණා. ඉතින් අද කාලෙත් සාමාන්‍යයෙන් එහෙමයි. සිල් මාතාවුන්ට වඩා භික්ෂුන් වහන්සේලාට අපෝපස්ථාන කරන්න පිරිස ඉදිරිපත් වෙනවා. බුරුම රටෙත් එහෙමයි. ඒක අපි අනුමත කරන්නේ වර්ණනා කරන දෙයක් නෙවෙයි. ඒක තමයි හැදිලා තියෙන ක්‍රමවේදය. ඉතින් ඒ නිසා ගිහියන් වශයෙන් අපෝපස්ථාන කරනකොට වැඩිපුරම උපස්ථානයේ සිද්ධ වන්නේ භික්ෂූන්ට. භික්ෂූන් කියලා කියන්නේ බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරන කෙලෙස් තවන්නට උත්සාහවත් වෙන පිරිසක්. ඒ බ්‍රහ්මචාරී ජීවිතයේ තියෙන ලොකුම අන්තරාය තමයි කාමරාගය. කාමරාගයේ බලවත්ව උපදින්නේ විරුද්ධ ලිංගිකයන් කෙරෙහි. පුරුෂයාට ස්ත්‍රිය කෙරෙහි, ස්ත්‍රියට පුරුෂයා කෙරෙහි. ඒ කියන්නේ අංගුත්තර නිකායේදී තථාගතයන් වහන්සේ දක්වලා තියෙන්නේ නාහම් භික්කවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි යං එවං පුරිසස්ස චිත්තම් පරියාය දාය තිට්ඨති යතයිදම් භික්කවේ ඉති රූපං ඉති රූපං භික්කවේ පුරිසස්ස චිත්තං පරියාදාය තිට්ඨති. මහණෙනි, පුරුෂයාගේ සිත වසඟයට ගන්න, යටපත් කරන, ඒ වගේම වහලා කුසලයට නැගී සිටින්නට දෙන්නේ නැතුව පහත හෙළන වෙන කිසිදු රූපයක් දකින්නේ නැහැ ස්ත්‍රී රූපේ තරම්. ඒ වගේම ස්ත්‍රී ශබ්දය, ගන්ධය, රසය, පොට්ටබ්බය ස්ත්‍රියටත් එහෙමයි. පුරුෂ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බේ තරම් ස්ත්‍රියගේ සිත වසඟයට ගන්න, ස්ත්‍රියගේ සිත රාගයට හසු කරවන, අකුසලයට නැගී එන්න දෙන්නේ නැතුව යටපත් කරන තවත් එක රූපයක්, ශබ්දයක්, ගන්ධයක්, රසයක්, ස්පර්ශයක් තථාගතයන් වහන්සේ දකින්න නැහැ කිව්වා. පුරුෂ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ. පුරුෂයාට ස්ත්‍රිය, ස්ත්‍රියට පුරුෂය. ඉතින් මේ අනුව බැලුවම භික්ෂුන් වහන්සේලාගේ බ්‍රහ්මචර්යයට අන්තරාය කරයි ස්ත්‍රිය. භික්ෂූණීන්ට පුරුෂයා. මේක තමයි සාමාන්‍ය ස්වභාවය. ඒ වගේම ඒ නිසා මේ උපාසිකාවන් බුද්ධ ශාසනය අරමුණු කරගෙන දාන ආදී පුණ්‍ය කර්ම සිද්ධ කරනකොට හැසිරෙන්නට ගැටෙන්නට සිද්ධ වන්නේ භික්ෂු පිරිසත් සමගයි. ඒක සමහර භික්ෂුන් වහන්සේලාගේ බ්‍රහ්මචර්යාවට අන්තරාය කර වෙන්නට පුළුවන්. ඒ වගේම බුද්ධ ශාසන ඉතිහාසයේ බැලුවම වැඩිපුරම බුද්ධ ශාසනයට උපකාර කරලා තියෙන. ඒ කියන්නේ ළඟින්ම කුළු පගවම දානමාන ආදීන් උපකාර කරන්නේ, සීලාදී ගුණධර්ම පූර්ණේ කරන්නට පෙළඹෙන්නේ වැඩිපුරම සිද්ධ වෙලා තියෙන උපාසිකා පිරිස අතින්. ඒක අද වුණත් ප්‍රකටයි. පන්සලකට සිල් ගන්න එන පිරිස ගත්තත්, බණක් අහන්නට එන පිරිස ගත්තත් උපාසිකා පිරිස උපාසකයන්ට වඩා වැඩි. ඒක ඒ කාලේ සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා බුද්ධ ශාසනයෙහි චිර පැවැත්ම සඳහා මහා නර්ග වූ උපකාරයක් සිද්ධ වෙලා තියෙනවා මේ උපාසිකා පිරිස අතින්. නමුත් ඔවුන්ට හැසිරෙන්නට සිද්ධ වන්නේ භික්ෂූන් සමග. ඒක භික්ෂූන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ අවවාද දීලා තියෙනවා හැම විටම උපාසිකාවන් අතේ දුරින් අසුරු කරන්නට ඕනේ කියලා. භික්ෂූන්ට පුරුෂයනුත් එහෙමයි. ඒකට හේතුව තමයි බ්‍රහ්මචර්යාවට අන්තරාය කරවීම. ඒ නිසා මේ උපාසිකා පිරිස බුද්ධ ශාසනය මුල් කරගෙන, බුද්ධ ශාසනය පදනම් කරගෙන ගුණධර්ම පුරණ එක ඔවුන්ට යම් අපහසුතාවලට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. නිකරුණේ චෝදනාවලට ලක් වෙනවා. ඒ වගේම සැක සංකාවලට ලක් වෙනවා. ඒ වගේම සමහර භික්ෂුන් වහන්සේලාට අඩුපාඩුකම් සිද්ධ වෙනවා. භික්ෂුන් වහන්සේලාගෙන් සමහර අඩුපාඩුකම් වලට ලක් වෙනවා. මේ ආදී ලෙසට ඒ රාගයේ ප්‍රතිසංයුක්ත විදිහට යම් යම් ප්‍රශ්න වලට පවා මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. ඒ නිසා මේක උපාසකයන්ට තරම් ලොකුවට බලපාන්නේ නැහැ. බොහොම කුළුපග ලෙස භික්ෂුන් වහන්සේලා එක්ක හැසිරුණත් ලෝකයට සැකයක් උපදින්නෙත් නැහැ. ඒ වගේම භික්ෂුවගේ බ්‍රහ්මචර්යාවට බොහෝ සෙයින් අන්තරාය කරවන්නේ නැහැ. අන්තරාය කර වෙන්නට පුළුවන් අවස්ථා තියෙනවා. නමුත් කලාතුරකින්. නමුත් උපාසිකාවන් සම්බන්ධයෙන් වෙන්නට ඉඩ වැඩි. ඒ වගේම ලෝකයාගෙනුත් චෝදනාව වෙන්නට ඉඩ වැඩි. ඒ වගේ පසුබිමක තමයි අපේ බුද්ධ ශාසනයෙහි ශ්‍රේෂ්ඨ උපාසිකාවන් බිහිවන්නේ. ඒ අනුව උපාසිකාවන් බුද්ධ ශාසනය ඇසුරු කරගෙන බුද්ධ ශාසනයට දායකත්වයේ දෙමින් බුද්ධ ශාසනයට උපකාර කිරීම උපාසකය කරනවට වඩා බහර දූර කර්තව්‍යයක්. ඔවුන්ට ඒ කරන්නට සැබවින්ම අපහසුයි, අමාරුයි. ඒක ලෝකයා විසිනුත් හැමතිස්සෙම අනිත් පැත්තට හිතන්නට පෙළඹෙන්නේ. ඒ වගේ පසුබිමක අපේ බුද්ධ ශාසනයෙහි ථානාන්තරලාභී උපාසිකාවන් සිටීමත් විශේෂ කරුණක්. ඒ වගේ මතක තියාගන්න බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේදී
තිබුණේ පුරුෂාධිපත්‍ය ඉතාම බලවත් වෙච්ච සමාජයක්. අද වුණත් ඉන්දියාව වගේ ආසියාතික රටවල ඒ ලක්ෂණේ ලොකුවට තියෙනවා. යුරෝප ආදී රටවල ක්‍රමයෙන් මේ තත්ත්වය පහ වීගෙන යනවා. නමුත් පුරුෂාධිපත්‍ය අතිශයින්ම බලවත් මේ ආසියාතික රටවල විශේෂයෙන් පුරාණ ඉන්දියාවේ. කාන්තාවට තිබුණ ඉතාම අඩු ස්ථානයක්. කාන්තා දරුවෙක් දියණියක් ඉපදීම පවා සමහර පියවරු දෙමව්පියෝ ඉතාම අභාග්‍යයක් ලෙස සැලකුවා. කොසල් රජතුමා පවා දියණියක් ඉපදිච්ච වෙලාවේ කනස්සල්ලටපත් වුණානේ. තථාගතයන් වහන්සේනේ ඇවිල්ලා අස්වැසිල්ල සිද්ධ කරේ. ඉතින් මේ විදිහට මේ පුරුෂාධිපත්‍ය බලවත් රටක තමයි බලවත් කාලයක තමයි තථාගතයන් වහන්සේ උප්පත්තිය ලැබුවේ. ඒ කාන්තාව සාමාන්‍යයෙන් පුරුෂයාට බැල මෙහෙවරකම් කරන, නිවසේ කටයුතු සංවිධානය කරන, ලොකු අධ්‍යාපනයක් ලබන්නේ නැති පිරිසක් ලෙස තමයි වාසය කරේ. ඒක ඉන්දියාවට විතරක් සීමා වෙච්ච දෙයක් නෙවෙයි. ලෝකයේ බොහෝ අතීත සංස්කෘතිවල ඒ ලක්ෂණේ තිබිලා තියෙනවා. කලාතුරකින් ওই සංස්කෘති කිහිපයක් හැර මධ්‍යධරණී ප්‍රදේශවල තිබිච්ච පුරාණ සංස්කෘති කිහිපයක ඒ කාන්තාවටත් පුරුෂයාට වගේ බොහෝ සමතැන් ඒ වගේම නිදහස ලබා දීපු අවස්ථා කලාතුරකින් තිබිලා තියෙනවා ඉතිහාසයේ. නමුත් බොහෝ තැන්වල පුරුෂාධිපත්‍යයයි බලවත්ව තිබිලා තියෙන්නේ. ඉතින් එවන් වූ සමාජයක තමයි මේ බුද්ධ ශාසනය අරමුණු කරගෙන උපාසිකා පිරිස ගුණධර්ම පූර්ණය කළා තියෙන්නේ. ඒ අතුරින් තථාගතයන් වහන්සේගේ මහා කාරුණිකයන් වහන්සේගේ හිත මේ උපාසිකා පිරිසට අනුග්‍රහ කිරීමට නිතින්ම පෙළඹිලා තියෙනවා. අර අනාථපිණ්ඩික සිටුවරයාගේ දාසියක් නිසා එතුමියට සිල් සමාදන් වෙන්නට අවස්ථාව ලැබෙනවා කියලා බුදුරජාණන් වහන්සේ Taman වැඩම කරන්න යෙදුණු ගමනක් පවා නතර කරානි මහා කරුණාව නිසා. අද කාලේ එහෙම වුණා නම් තථාගතයන් වහන්සේ කෙරෙහි පවා මිනිස්සු වැරදියට හිතන්නට පුළුවන්, දොස් තියන්නට පුළුවන්. ඒ තමයි සමාජ ක්‍රමය. නමුත් තථාගතයන් වහන්සේ ඒ දාසියගේ ඒ සීල සමාදානයේ සඳහා එතුමියට ස්වර්ග මෝක්ෂ සම්පත්තිය ලබා දීම සඳහා Taman වහන්සේ වැඩම කරපු ගමන නතර කරා. බුදුවරයෙක්ගේ ගමනක් පින්වතුනි රාජ මහා මාත්‍යේවා වළක්වන්නට ලේසි නෑ. මොකද උන්වහන්සේ යම් තීරණයක් ගන්නේ දැඩිව කල්පනා කරලා හොඳින් කරුණු කාරණා හිතලා බලලා. රජතුමෙක්වත් ඒ වෙලාවකදී ඇවිල්ලා බුදුරජාන් වහන්සේට ඒක නොකරන්නට නැත්නම් අනිත් පැත්තට ආයාචනා කරනවා අඩුයි. එහෙම කරත් සමහරලාට ඒක ඉෂ්ට සිද්ධ වන්නේ නෑ බොහෝ දුරට. නමුත් මේ උපාසිකාව දාසියට සිල් ගන්නට අවස්ථාව ලැබෙනවා කියන පණිවිඩය දැනගත්තම තථාගතයන් වහන්සේ නැවතුනොත් එතුමියට සිල් ගන්නට පුළුවන් මේ මාස ගණන කියලා දැනගත්තම තථාගතයන් වහන්සේ එතුමියට අනුග්‍රහ පිණිස ගමන නතර කළා. ඒ වගේ බුදුරජාණන් වහන්සේ මේ උපාසිකා පිරිසට බොහොම අනුකම්පාව දැක්වුවා. ඒ අර පුරුෂාධිපත්‍ය බලවත් වීමත් එක හේතුවක්. ඒ වගේ මේ උපාසිකා පිරිස මත තමයි බුද්ධ ශාසනයේ ඉතිරිය රැඳෙන්නේ කියන එක උන්වහන්සේ දන්නවා. ලංකා ද්වීපයේ පවා අතීතයේදී තමන්ගේ ඇති වස්තු ආදිය කැප කරමින් ඒ සියලු සමාජ බාධක බිඳ දමමින් ඒ භික්ෂුන් වහන්සේලාට උපකාර කරපු උපාසිකාවන්ගේ කතා ප්‍රවෘත්ති තියෙනවා. ඉතින් මේ වගේ මේ උපාසිකා පිරිස මෙතන උපාසකයන්ට වඩා විශේෂ වෙන කරුණ තමයි මෙන්න මේ කරුණු දෙක. එකක් තමයි පුරුෂාධිපත්‍යයේ තියෙන සමාජයක තමයි ලොකු කැපකිරීම සිද්ධ කරලා මේ අනුග්‍රහ ආදී සිද්ධ කරන්නේ බුද්ධ ශාසනයට. දෙවෙනි කරුණ තමයි බ්‍රහ්මචාරියාවට භික්ෂූන්ට තියෙන බලවත්ම අන්තරාය වෙන ස්ත්‍රියක් වෙලා ඉඳලත් ඒ සියලු ඒ අන්තරාය කර කරුණු හොඳින් හිතේ දරාගෙන බුද්ධ ශාසනයට මව්පියන් වගේ සහෝදරියන් වගේ උපකාර කරලා තියෙනෙත් මේ උපාසිකා පිරිස. අපේ රේරුකානේ චන්දවිමල මහානායක ස්වාමින් වහන්සේ පවසන පරිදි ලෝකේ උපාසිකා පිරිස නැති වුණොත් බුද්ධ ශාසනය ඒකාන්තයෙන් කඩා වැටෙනවා. බුද්ධ ශාසනයෙහි උපාසක උපාසිකාවන් අතරින් භික්ෂූන්ට හිතවත්, භික්ෂූන්ට සමීප, භික්ෂූන්ට උපකාර කරන, අනුග්‍රහ කරන, අනුකම්පාව දක්වන්නේ වැඩිපුරම උපාසිකා පිරිසයි. නමුත් භික්ෂූන්ට බ්‍රහ්මචර්යාවට අන්තරාය කරවන්නේත් උනුයි. ඒ නිසා මේ උපස්ථානීය ඊතා ඥානවන්තව දෙපාර්ශ්වය විසින්ම සිද්ධ කරගත යුතුයි. ඉතින් බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටපු ඒ ශ්‍රේෂ්ඨ මාර්ගඵලලාභී උපාසිකාවන් අතර මේ සඳහන් කරපු 10 දෙනාට තානාන්තර 10ක් ලැබිලා තියෙනවා. ඒ තානාන්තර සම්බන්ධයෙන් ඒ කතා ප්‍රවෘත්ති කෙටියෙන් අපි තේරුම් ගනිමු. ඒ කතා ප්‍රවෘත්ති වලින් අපේ ජීවිතයත් ගන්නටත් බොහොම කරුණු කාරණා තියෙනවා. මුල්ම තානාන්තරය තමයි ප්‍රථමයෙන්ම සරණ සමාදන් වෙච්ච, තිසරණේ සමාදන් වෙච්ච උපාසිකාවන් අතරින් අග්‍ර වුණු සුජාතාව සේනානි දියණිය. මීට කල්ප ලක්ෂයකට කලින් පදුමුත්තර බුද්ධ ශාසනයේදී එක්තරා උපාසිකාවකට මුලින්ම තිසරණේ සමාදන් වුණු උපාසිකාවන් අතරින් අග්‍රස්ථානය ලබා දෙන බව දැකලා එක්තරා කාන්තාවක්
අනාගත බුද්ධ ශාසනයකත් මේ තනතුර ලබන්නට ඕනේ කියලා මහත් බින්දහම් කරගෙන සසර පැමිණියා. අපේ බුද්ධ කාලයේදී මෙතුමිය උරුවෙල් දනව්වෙහි සේනානි කියන නියම් ගමෙහි ධනවත් පවුලක උප්පත්තිය ලැබුවා. එතුමිය තරුණ කාලේදී යම් ප්‍රාර්ථනාවක් කරා නුග ගහක් යට. ඒ නුග ගහේ යම් දෙවියෙක් ඉන්නවා නම් ඒ දෙවියගෙන් යාඥාවක් නැත්නම් වරයක් ඉල්ලුවා නැත්නම් බලාපොරොත්තුවක් ප්‍රාර්ථනාවක් සිද්ධ කරා. මොකද්ද? සමාන ජාතික ගෙදරක විවාහපත් වෙලා බිරිඳක් වෙලා ගියාට පසුව පළවෙනි දරු ගැබ පුරුෂයෙක් වුණොත් එහෙම දරුවෙක් පිරිමි දරුවෙක් වුණොත් එහෙම 90 සංවත්සරක් නැත්නම් වර්ෂයක් පාසා මෙතන දාන ආදී බලි කර්ම සිද්ධ කරනවා කියලා අදිෂ්ඨාන කරමින් ප්‍රාර්ථනාවක් සිද්ධ කරා. බලන්න එතුමියගේ ප්‍රාර්ථනාව පවා තිබුණේ පිරිමි දරුවෙක් ලබන්න. ඒ තමයි සමාජයේ තිබිච්ච සම්මතය. ඉතින් මෙතුමියගේ ප්‍රාර්ථනාව ඉෂ්ට සිද්ධ වුණා. පශ්චිම භවික වෙච්ච මහා ශ්‍රාවකයෙක් වෙන්නට පින තියෙන උත්තම පුරුෂයෙක් සුජාතාවගේ කුස පිළිසඳ ගත්තා. දරුවා බිහි වුණා. මෙතුමිය ඊටාම සතුටටපත් වෙලා වාර්ෂික වේ නුග ගහේ ඒ බලි පූජා නැත්තම් දානය සිද්ධ කරන්නට යෙදුණා. එක දවසක් වෙසක් පුන් 15ක් පොහෝ දවසේදී මේ දානය එළඹිලා තියෙනකොට ඒ දවස ඒ කිරි දෙනුන්ගෙන් කිරි දෝනකොට ආශ්චර්යමත් දේවල් සිද්ධ වෙන්න පටන් ගත්තා. එදා වසුපැටවුන් කිරි දෙනුන්ගෙන් කිරි බොන්නට ගියේ නැහැ. වාජනාදිය තනපුඩුව ගාවට අරගෙන යනකොට දොවන්නට උනේ නැහැ. එකපාරට කිරි බේරෙන්නට පටන් ගත්තා. මේ කරුණ ඒ සේවක මණ්ඩලයේ සුජාතාවට දැන්නුවා. ඒ යුතුමේ එතනට ගියා. ගියාම ආශ්චර්යයක් ඇස් දෙක අදහා ගන්නට බෑ. තේරුම් ගත්තා අද නම් විශේෂයෙන්ම අපේ දේවතාවගේ කටයුතු තමයි මේ සිද්ධ වෙන්නේ කියලා බොහොම සතුටටපත් වුණා. කිරි ටික අරන් ගිහිල්ලා ලිපේ තියනකොට ඉබේම ගිනි දැල්ුණා. සක්‍ර දේවේන්ද්‍රය ඇවිල්ලා ගිනි පත්තු කරා. මහා බ්‍රහ්මයා ඇවිල්ලා ඡත්‍රයක් දරාගත්තා. සතරවරම් දෙවිවරු හතර පැත්තේ ආරක්ෂාවට කඩු ඇතිව සිටියා. දෙවිවරු සතර මහා දිවයිනෙම ඕජාව ගෙනල්ලා මේ ආහාරයට දැම්මා. ඒ ආහාරයේහි දිය බුබුලු කිරි බුබුලු පැන නගලා ඒ සියල්ලක්ම දක්ෂිනාවර්තව කැරකෙන්නට පටන් ගත්තා. වතුර තිරි බිඳුවක්වත් භාජනයෙන් එළියට විසිුනේ නැහැ. සුජාතාව කල්පනා කරා අද නම් ඒකාන්තයෙන් දෙවියෝ මගේ ආරාධනා පිළිගන්නවාමයි මේක ආශ්චර්යමත් දෙයක් කියලා පුන්න කියන තමන්ගේ දාසියට කීවා ඉක්මනටම ගිහිල්ලා නීග්‍රෝධ මූලයේ සුද්ධ පවිත්‍ර කරන්න. එතුමිය යනකොට එතුමියට තැස් අදහා ගන්නට බැරි වුණා. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් යුක්ත ප්‍රසන්න වෙච්ච සෝභමහන වෙච්ච මහා පුරුෂයෙක් ඒ ගස යට වැඩ ඉන්නවා. දුටු වණක්ම පුන්න දාසියට සිතුණා ඒකාන්තයෙන් මේ නම් දෙවි කෙනෙක්. නීග්‍රෝධ මූලයේ සුද්ධ කරන්නට තබා ළඟට යන්නටවත් බයයි. බයයි කියන්නේ ඒ ගෞරවාන්විත බයක්. වහාම හැරිලා ගිහිල්ලා කිව්වා සුජාතාවට ස්වාමි දියණිය ඔබ පූජා කරන දේවතාව අද රුක්ෂ මූලයේ වැඩ සිටිනවා. බිමට බැහැලා සුජාතාවට අදහා ගන්නට බැරි වුණා. කීවා බැරි වෙලාවත් පුන්න දාසිය උඹ මේ කියන කතාව ඇත්තනම් අද පටන් ඔබ දාසියක් නෙවෙයි කියලා වහාම ඒ කිරිපිඩු සකස් කරගෙන නීග්‍රෝධ රුක්ෂ මූලයට ගියා. ඒ අවස්ථාවේදී දැහැනට සමවැදුනාසේ බිම බලාගෙන නිසල්මනේ මහා බෝසතාණන් වහන්සේ වැඩ සිටින මේ කවුරුත් නෙවෙයි මේ භද්‍ර කල්පේහි හතරවන අන්තර් කල්පේහි බුදු වෙන්නට නියමිත එදවසම බුදු වෙන්නට නියමිත සියලු පාරමිතාවන් මුදුන් පමුණවා සිටපු සිද්ධාර්ථ ගෞතම නම් වූ මහා බෝධිසත්වයන් වහන්සේ. එතුමිය හිතුවේ මේ නම් දේවතාවෙක් තමයි කියලා. ළඟට ගිහිල්ලා කිරිපිඩු ටික අත් දෙකෙන්ම පූජා කරා. ලක්ෂයක් වටිනා රන් තලියක පුරිපිඩු ටික පූජා කරා. පූජා කරලා වන්දනා කරා ස්වාමීනි මගේ මනෝරථය පිරුණා මට පිරිමි දරුවෙක් ලැබුණා. ඒ වගේම ඔබ වහන්සේගෙත් යම් මනෝරථයක් තියෙනවා නම් ඒක ඉෂ්ට සිද්ධ වේවා. ළඟට යනකොට තේරෙන්නට ඇති මේ පුරුෂයෙක් කියලා මිනිස්සෙක් කියලා. මුලින්ම හිතුවේ දේවතාව කියලා. නමුත් හිතේ දෙගිඩියාව තියෙන්නට ඇති මේ දෙවියෙක්ද මිනිස්සෙක්ද කියලා. මොකද ඒ තරම් විශිෂ්ට රූප ස්වභාවයක් තියෙන නිසා. ඒ නිසා ඔබගේ යම් මනෝරථයක් වේ නම් මේ ඉෂ්ට සිද්ධ වේවා කියලා පූජා කරලා වන්දනා කරලා ප්‍රදක්ෂිනා කරලා පිටත් වුණා. මහා බෝසතාණන් වහන්සේ ඒ කිරිපිඩු ටික පිළි අරගෙන නේරංජරා නදිය වෙත ගිහිල්ලා කිරිපිඩු සියල්ලක්ම 49කට ගුලි කරා. අදිෂ්ඨාන කරගත දින 49කටම මේ ආහාර වේවා. මොකද අදිෂ්ඨාන කරගෙන හිටියේ එක දිගටම භාවනා කරන්න. ඒ සියල්ල වැළඳුවා. වළඳලා රන් තලිය ගඟට දාලා අදිෂ්ඨාන කරා මම සත්‍ය අවබෝධ කරනවා නම් මට සත්‍ය අවබෝධ වෙනවා නම් මේ රන් තලිය උඩුගම් බලා යාවා කියලා අදිෂ්ඨාන කරා. රන් තලිය උඩුගම් බලා ගිහිල්ලා ගිරුණා. මේ සුජාතාව බොහොම සතුටින් එදා නිවසට වැඩම කරේ. මහා බෝසතාණන් වහන්සේ අසතු කියන බෝධි රුක්ෂ මූලයට වැඩම කරලා
සොත්තිය බ්‍රාහ්මණ තුනා ලබා දුණු කුසතනමිට හෙළලා නැගෙනහිර දිසාව දිහා බලාගෙන වැඩ ඉඳිමින් හවස් වරුවේදී තමන්ට කරදර කරන්නට පැමිණි මාර සෙනග පරාජය කොට පෙරයම් වරුවේදී పూర్වේ නිවාසානුස්මති ඥානය උපදවා ගත්තා. මධ්‍යම යාමේදී චුතුපපාත ඥානය උපදවා ගත්තා. පස්චිම යාමේදී ආනාපාන සති චතුර්ථ ධානයේ පාදක කොටගෙන විදර්ශනාව සිද්ධ කරලා ඒ උදේවය ආදී ඥානය නැති කරගෙන මහා විපස්සනා ඥාන කෙලවර මාර්ගඵල පිරිවෙරින් අරිහත් මාර්ග ඥානෙ උපදවා ගනිමින් සර්වඥතා ඥාන ප්‍රතිලාභයත් සමගම දසදහසක් ලෝක ධාතු කම්පා කරවමින් සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. ඉන්පසු සතියක්ම වැඩ සිටියා ඒ බෝධි වෘක්ෂයට. පසුව මුලින්ම ධර්මයේ දේශනා කළ යුත්තේ කාටද කියලා කල්පනා කරනකොට Tamanට උපකාර වෙච්ච පස්වග මහණුන් දැකලා බාරණැස ඉසිපතනාරාමයට වැඩම කරා. වැඩම කරලා ඒ ඉසිපතනාරාමේහි තමන් වහන්සේ වස් සමාදන් වුණා. ඒ වෙලාවේදී මේ සුජාතාවට උපන්න පින්වන්ත කුමාරයා මේ පශ්චිම භවික කුමාරයෙක් එතුමා මහා ශ්‍රාවකයෙක් වෙන්නට පින තියෙන නමින් යස නම් වූ කුමාරයා. මේ යස කුල පුත්‍රයා කියලා අපි ධර්මයේ දන්නේ. මේ යස කුමාරයා නැත්නම් කුල පුත්‍රයා තිබුණා බෝසතාණන් වහන්සේට වගේම ඍතු තුනට සරිලන මාලිගා තුනක්. එතුමායි මාලිගාවල සැප විඳින්මින් ඉන්නකොට බෝසතාණන් වහන්සේට වගේම කලකිරීම ඇති වුණා. කලකිරිලා මේ සියලු සම්පත් අතහැරලා රාත්‍රියේම පිටත් වුණා. ඒ ගිහි සම්පත් අතහැරලා අබිනිෂ්ක්‍රමණය කරා. යසකුල පුත්‍රයාගේ තියෙන හේතු සම්පත්තිය දැකලා මහා බෝසතාණන් වහන්සේ පෙරටම වැඩම කරලා එතුමා මුණ ගැහුණා. මුණ ගැහිලා ධර්මයේ දේශනා කළා. යසකුල පුත්‍රයා සෝවාන් මාර්ගඵල ලැබුවා. එතුමාගේ පියතුමා මොකද මව්තුමිය ගිහිල්ලා ප්‍රකාශ කරා සුජාතාව පුත්‍රයා නැහැ කියලා. ඉතින් පියතුමා බොහොම කලබල වෙලා පුත්‍රයා හොයාගෙන ගියා. අඩිපාරෙම ගියා. යනකොට තථාගතයන් වහන්සේ මුණ ගැහුණා. තථාගතයන් වහන්සේ යසකුල පුත්‍රයාව නොපෙනෙන්නට සලස්වලා පියතුමාට ධර්මයේ දේශනා කරා. පියා සෝවාන් වුණා. ධර්මය අහසමින් යසකුල පුත්‍රයා මාර්ග අරිහත්ත්වේ සාක්ෂාත් කරන්නට යෙදුණා. ඊට පස්සේ මේ යසකුල පුත්‍රයාව පියතුමාට පෙනෙන්නට සැලැස්සුවා. පියතුමා දැකලා සතුටු වුණා. නමුත් යසකුල පුත්‍රයා දැන් රහත් වෙලා, ගිහිව ඉඳලා රහත් වෙලා තියෙන්නේ. ඊට පස්සේ ආරාධනා කරා පැවිදි වෙන්නට ඕනේ කියලා. පියාගෙන් අවසර ලැබුණා. පියාත් අවසර දුන්නා. යසකුල පුත්‍රයා මහාන වුණා එහි භික්ෂු උපසම්පදාවෙන්. පසුව දවසේ නිවසට දානෙට ආරාධනා කරා. ආරාධනා කරලා ගිහිලා බුදුරජාණන් වහන්සේට දානය සකස් කරා. තථාගතයන් වහන්සේ රස ස්වාමීන් වහන්සේ සමගම එතුමාගේ නිවසට වැඩම කරා. වැඩම කරලා දානයේ වළඳලා ධර්ම දේශනා කරනකොට මේ සුජාතාව යසකුල පුත්‍රයාගේ මව්තුමිය, ඒ වගේම යසකුල පුත්‍රයාගේ ගිහි කල බිරිඳ මේ සියලු දෙනාම සෝවාන් මාර්ගඵල අධිගමනය කරා. පසු කාලයක තථාගතයන් වහන්සේ පිළිවෙලින් මේ ඨානාන්තර ලබා දෙනකොට ඒත දග්ගම් භික්කවේ මම ශාවිකානං උපාසිකානං පඨමං සරණං ගච්ඡන්ති නං යදිදං සුජාතා සේනිය දීතා කියලා ප්‍රකාශ කරා. ඒ තමයි මහණෙනි මගේ බුද්ධ ශාසනයෙහි උපාසිකාවන් අතර මුලින්ම තිසරණයේ සමාදන් වෙච්ච උපාසිකාවන් අතරින් මේ සුජාතාව සේනිය දීතාව අග්‍රයි කියලා දේශනා කරා. මේ තමයි පළවෙනි ඒ ථානාන්තරයේ ලැබු මුලින්ම බුද්ධ ශාසනයෙහි ත්‍රිවිධ රත්නයේ සරණ ගියපු උපාසිකාවගේ කතා ප්‍රවෘත්තිය කෙටියෙන්. ඊළඟට අපේ බුද්ධ ශාසනයෙහි හිටියා ධානලාභීන් අතරින් ධානයට සමවදින උන් අතරින් නිතර ධානයට සමවදින උන් අතරින් අග්‍රවෙච්ච කාන්තාවක් ඇගෙනම උත්තරානන්ද මාතාව. මෙතනදී කරුණක් මතක් කරන්නට ඕනේ. බුද්ධ වංශ පාළි ආදී ග්‍රන්ථවල තථාගතයන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවකයන් ලෙස දක්වලා තියෙන්නේ සාරිපුත්‍ර මෞද්ගල්‍යාන දෙපළ. අග්‍ර ශ්‍රාවිකාව භික්ෂුණීන් අතරින් කේමාව උප්පලවන්නාව. උපාසකයන් අතර අග්‍ර උපාසකව තමයි හත්තාලවක සහ චිත්ත කියන උපාසකවරු. උපාසිකාවන් අතරින් අග්‍ර ලෙස දක්වලා තියෙන්නේ උත්තරාව සහ නන්ද මාතාව. ඒක දෙදෙනෙක් ලෙස දක්වලා තියෙන්නේ. නමුත් අපේ අංගුත්තර නිකායෙහි සඳහන් වෙන ඒත දග්ග පාළියේහි මේ උත්තරා නන්ද මාතාව කියලා දක්වලා තියෙන එකම කාන්තාවක් ගැන. ඒ වගේම ඇය සෝවාන් මාර්ගඵල ලැබුවා කියලායි ධර්මයේ දැක්වෙන්නේ. සාමාන්‍යයෙන් අග්‍රස්ථානයේ ලැබපු ගිහි උපාසකවරු අනාගාමි වෙච්ච අය. ඉතින් මේ ගිහි අග්‍රස්ථාන ලැබු උපාසිකාවත් අනාගාමි වෙන්නට ඇති කියලායි හිතෙන්නේ බුද්ධ වංශ පාළියේ හැටියට. නමුත් අංගුත්තර නිකාය අටුවාවේ හැටියට එතන ඉන්නේ එක පුද්ගලයා උත්තරානන්ද මාතාව කියලා.
එතුමිය සෝවාන් මාර්ගඵල අධිගමනය කරේ. මේ කරුණ විමසන්නට සුදුසු කරුණක්. කෙසේ වෙතත් මේ අංගුත්තර නිකායේ හැටියට තමයි ධර්ම දේශනාව සිද්ධ කරන්නේ. ඉතින් ඒ උත්තරානන්ද මාතාව මේ කතා ප්‍රවෘත්තිය මෙහිමයි. එතුමිය කල්ප ලක්ෂයකට කලින් පදුමුත්තර බුද්ධ ශාසනයේදී ජායීනං අග්ගා නැත්තං ධානයට සමවදිනවුන් අතරින් උපාසිකාවක් අග්‍රස්ථානයේ තබනවා දැකලා ප්‍රාර්ථනා කරගෙන පැමිණියා. අපේ බුද්ධ ශාසනයේදී සුමන කියන සිටුවරයාගේ නිවසේහි පුන්න කියන 16ට දාව උප්පත්තිය ලැබුවේ. ඒ කියන්නේ 16කගේ දියණියක් ලෙස තමයි ඇය උප්පත්තිය ලැබුවේ. එතුමිය උපන්නේ රජගහ නුවරයි. ඉතින් දවසක් මේ රජගහ නුවර නැකැත්කැලි උත්සවයකදී ඒ සුමන සිටුවරයා තමන්ගේ 16ගෙන් ඇහුවා ඔබ නැකැත්කැලි විනෝද යනවද කුඹුරේ සීසෑමේ කටදන් කුඹුරේ වැඩ කටයුතු වලට යනවද කියලා. ඒ වෙලාවේ පුන්න 16 කියනවා ඒ කරුණ මගේ බිරිඳ සමග සාකච්ඡා කරලා මම තීරණය කරන්නම්. බිරිඳ ළඟට ගිහිල්ලා ඇහුවා බිරිඳ කිව්වා අපිට කොහෙන්ද සල්ලි විනෝද වෙන්නට ඒ නිසා කුඹුරේ වැඩ කටයුතු කරමු කියලා. ඉතින් එදා ගිහිල්ලා කුඹුරේ කටයුතු කරන්න යනකොට සාරිපුත්‍ර මහරහතන් වහන්සේ අද දවසේදී නිරෝධයෙන් නැගිටලා අද දවසේදී කාටද උපකාර කරන්නට ඕනේ කියලා බලනකොට මෙන් පුන්න දුගියව දුටුවා. එතුමාගේ කුඹුර අසලට ගිහිල්ලා වන ලැබක් දිහා බලාගෙන හිටියා. ඒ වෙලාවේ පුන්න 16ට තේරුණා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ දැහැටි වළඳනට අවස්ථාවෙන් ඉන්නේ කියලා දැහැටි ටිකක් අරගෙන සකස් කරලා පෑන් පාත්‍රයට පුරවලා දුන්නා. ඒ වෙලාවේදී සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ඒ සියලු කටයුතු දැහැත් වළඳලා ඒ පෑන් ටික පානය කරලා කට මුව ආදිය පිරිසිදු කරගත්තා. පුන්න 16ට ලොකු පිනක් රැස් වුණා. ඉතින් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ දැන් පිණ්ඩපාතේ වඩිනවා. පිණ්ඩපාතේ වඩින්නෙම ඒ පුන්න 16ට බිරිඳ ආහාර පාන අරගෙන එන පාර දිගේ එනකොට මේ බිරිඳ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ දුටුවා. ඒ වෙලාවේ කල්පනා වුණා වෙනදා මට ආර්යයන් වහන්සේ මුණ ගැහෙනකොට පූජා කරන්න දෙයක් නැහැ. මට පූජා කරන්න දෙයක් තියෙනකොට ආර්යයන් වහන්සේ මුණ ගැහෙන්නේ අද දෙකම සිද්ධ වුණා. ඒ නිසා සැමියා මොනවා කිව්වත් කමක් නැහැ මේ දානේ පූජා කරන්න ඕනේ කියලා මම සැමියට ආපහු ආහාර සකස් කරනවා කියලා සියලු බත් ටික ආහාර ටික පූජා කරා. පූජා කරලා වන්දනා කරලා වහාම ගෙදරට ගිහලා ආපහු ගෑම සකස් කරලා ආවා. එනකොට ටිකක් ප්‍රමාදයි. දැන් ස්වාමියා බණී කියලා හිතුණා. ඒ ස්වාමියා හිත දූෂණය කරගන්න කලින්ම කිව්වා ස්වාමීනි සතුටු වෙන්න අද මම අග්‍ර සේනාධිපති ධර්ම සේනාධිපති සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට ඔබගේ දානේ පිළිගන්නවා කෑම වේල පිළිගන්නවා නැවත කෑම සකස් කරගෙන ඉන්නයි පරක්කු වුණේ. ඒ වෙලාවේ පුන්න 16ත් බොහොම සතුටටපත් වෙලා කීවා මම අද උදේම උන්වහන්සේට දැහැටි සහ වතුර පිළිගන්නවා සාදු සාදු කියලා සතුටටපත් වුණා. ආහාර ටික අනුභව කරලා ඒ බිරිඳගේ උකුලේ උඩ ටික වෙලාවක් ඇලුණා. නිදාගෙන ටිකක් අවදි වෙනකොට මුළු කුඹුරම රත්තරන් පාටින් බැබලෙන්නට පටන් ගත්තා. 16 හිතුවා මොනවා හරි මේ ඇස් දෙක නිලංකාර වෙලා කියලා. ඇස් පිහලා බැලුවා. තවත් රත්තරන් වගේ. එතකොට බිරිඳට කිව්වා මට පේන්නේ මේ මුළු කුඹුරම දිලිසෙනවා. ඒ වෙලාවේදී බිරිඳ කිව්වා මොනවා හරි මේ වහන්සියට වෙන්නේ නැති ඔය පේන්නේ. ඇස් දෙක නිලංකාර වෙලා වෙන්නේ නැති. ඊට පස්සේ නැවත ඇස් පිහලා බලනකොට ඇත්තටම රත්තරන් වෙලා. ළඟට ගිහිල්ලා පොළවෙන් පස් ටිකක් ගන්නකොට රත්තරන් බවට පත් වෙලා. ඒ වෙලාවේ දෙන්න කතිකා කරගත්තා. මේ වස්තුව අරගෙන තනියම භුක්ති විඳිනවා කියන එක කරන්න බෑ. අපි අනිවාර්යෙන් අහු වෙනවා. හොරකමක් කරා කියන සංඛ්‍යාවට යනවා. ඒ නිසා මේ සියල්ලම රජුරවන්ට බාර දෙන්නට වෙනවා. එතකොට අනුබතරමේ උන්ට උපකාරයක් හරි කරාවිනේ. ඉතින් ආහාර ගෙනාපු පාත්‍රයට රත්තරන් ටිකක් පුරවගෙන මේ පුන්න 16 ඒ රජගහ නුවර රජුරෝ වෙත ගිහිල්ලා ප්‍රකාශ කර සිටියා මෙන්න රත්තරන් ටිකක් ලැබුණා කියලා. ඉතින් බිම්බිසාර රජුරෝ මේ සියල්ලම හොයලා බැලුවා. රත්තරන් වලින් පිරීලා පාත්‍රය. ඊට පස්සේ මොකක්ද ඔබගේ නම? මගේ නම පුන්න. මිනිස්සුන්ට අනකර රාජපුරුෂයන්ට අනකරා ගිහිල්ලා ඒ රත්තරන් ටික අරගෙන එන්නේ කියලා. රාජපුරුෂයෝ ගිහිල්ලා රජ්ජුරුවන්ගේ පින තමයි කියලා ඒ රත්තරන් ටික ගන්නකොට පොළොව කොටනකොටම සියල්ල පස් වෙනවා. දැනුම් දුන්න රජ්ජුරුවන්ට. රජ්ජුරුවෝ කිව්වා එහෙම නෙවෙයි. පුන්නගේ පින කියලා ගන්නෑ කියලා. එහෙම ගන්නකොට අන්න ඔක්කොම රත්තරන් වුණා. ඒ සියල්ලම රජ ගෙදර ඇවිල්ලා ගොඩ ගැහුවා. විශාල රන් කඳක්. ඊට පස්සේ ඒ සුදුසු පිරිස කැඳවල ඇහුවා මේ තරම් ධනෙ තියෙන සිටුවරයෙක් රජගහ නුවර ඉන්නවද? මේ වගේ මහා ධනයක් තියෙන සිටුවර මේ වගේ පුද්ගලයෙක්ට කවරක්ද කළ යුතු වන්නේ? ඒ වෙලාවේ පිරිස කිව්වා මොහොත සිටු තනතුරට පත් කරන්නට ඕනේ. ඔහු තමයි ධන සෙට්ටි කියලා නම් කරන්න ඕනේ කියලා ඔහුට නව තනතුරක් දුන්නා. අන්න 16 එක දවසින්ම සිටුවරයෙක් බවට පත් වුණා. කවරක් නිසාද?
නිරෝධ සමාපත්තියට සමවැදිලා නැගී සිටපු ශීනාශ්‍රව අග්‍ර ශ්‍රාවක මහරහතන් වහන්සේට තුන්සිත පහදවා සිද්ධ කරපු දානීය ආනිසංස ලෙස. ඉතින් මේ පුණ්‍ය සිටුවරයා බවට ධන සිටුවරයා බවට පත් වුණා. දැන් ඔහුගේ බිරිඳයි උත්තරා කියන දැරිවියයි සියලු දෙනාම සිටු සම්පත් අනුභව කරනවා. කල්පනා කරා වෙන බීජයක් එහෙම වැපුරුවොත් මාස 7කින් 8කින් 9කින් තමයි අපිට අස්වනු ලැබෙන්නේ. නමුත් මේ සාරිපුත්‍ර මහරහතන් වහන්සේ වෙත වපුරපු දාන නැමැති බීජය අපිට එදවසම අස්වනු ලබා දුන්නා. එහෙම හිතලා බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නයට දින ගණනක්ම දන් දුන්නා. ඒ දානේ දෙනකොට ඒ ධර්ම දේශනාව ශ්‍රවණය කරලා ඒ උත්තරාව ඇතුළු ඒ දෙමාපියෝ සියලු දෙනාම මාර්ගඵල අධිගමනය කරා. සෝවාන් මාර්ගඵල අධිගමනය කරා. ඊට පස්සේ කාලයක් යනකොට ඒ පුණ්‍ය සිටුතුමාගේ කලින් සිටුවරයා සුමන සිටුවරයා පණිවිඩයක් කෙවුවා මගේ පුත්‍රයාගේ දැන් කල වයස සුදුසුයි. ඔබගේ දියණියක් සිටින උත්තරාව ඇය මට මගේ පුත්‍රයාට සරණ පාවා දෙන්නට කියලා. ඒ වෙලාවේදී පුණ්‍ය සිටුවරයා ඒක ප්‍රතික්ෂේප කරා. සුමන සිටුවරයා ආය පණිවිඩයක් කෙවුවා මෙච්චර මංගාව යටතේ ඉඳලා මගෙන් සියලු උපකාර ලැබලා දැන් මම කරන ආරාධනාව ප්‍රතික්ෂේප කරනවද මොකද්ද මේ කරුණ කියලා ආපහු පණිවිඩයක් කෙවුවා. එලා පුණ්‍ය සිටුවරයා කිව්වා හිතන්නට එපා මිනිස්සු හැමදාම එක වගේ පුරුෂයෝ හැමදාම එක වගේ කියලා. මට ඕනනම් දැන් මං වගේ පුරුෂයෝ 16 කරලා ගන්නට පුළුවන්. ඒ තරම් ධනයක් මට තියෙනවා. නමුත් මම ඔබ සමග කුලයක් නිසාවත් වෙන කරුණක් නිසාවත් නෙවෙයි මගේ දියණිය දෙන්නේ නැත්තේ. මගේ දියණිය දිනපතාම කහවණුවක් වගනා මල් වලින් පූජාවක් සිද්ධ කරනවා. එතුමිය බුදුන් දහම් සඟුන් සරණ ගියපු ආර්ය ශ්‍රාවිකාවක්. නමුත් නුඹලගේ නිවසේ තියෙන්නේ වෙනත් දෘෂ්ටියක්. එවන් වූ නිවසකට මගේ දියණිය එවන්නේ නැහැ කියලා කිව්වා. සුමන සිටුවරයා ප්‍රකාශ කරා කලබල වෙන්නට එපා. කහවණු දෙකක හැමදාම මල් පූජා කරන්න මම සලස්සනවා කියලා. ඊළඟට එකඟ වෙලා මොකද කරේ? පුණ්‍ය සිටුවරයා තමන්ගේ දියණියව ඒ සුමන සිටුවරයාගේ පුත්‍රයාට සරණ පාවා දුන්නා. දැන් වාසය කරනවා එතුමිය ආරාධනා කරා මම බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නයට දන් දෙනවා. ඒ දන් දෙන්නට අවස්ථාව දෙන්නේ කියලා. ඒ සිටුවරයාගේ පුත්‍රයා ඒ අදහස ප්‍රතික්ෂේප කර අවස්ථාව දුන්නේ නැහැ. ඊළඟට දවසක් ප්‍රකාශ කරා මාසයකට 8 වතාවක් අපි සිල් සමාදන් වෙනවා. ඒ සිල් සමාදන් වෙන්න අවසරය ඉල්ලුවා. නමුත් අවසර ලැබුණේ නැහැ. ඊට පස්සේ වස්තු මාසෙම සිල් රකින්නට අවසරය ඉල්ලුවා. එහෙම ලැබුණෙත් නැහැ. වස්තු මාසෙන් මාස දෙකමාරක් ගත වෙනකොට එතුමිය නිවසට පණිවිඩයක් යවුවා. මේ නිවසට ආපු දවසේ ඉඳලා මට කිසිම දාන ආදී පින්නකමක් සිද්ධ කරගන්න බැරි වුණා. කරුණාකරලා පියතුමනි මට කහවණු 15000ක් එවන්නට කියලා. පියතුමාත් බොහොම කනස්සල්ලටපත් වෙලා දියණිය වෙනුවෙන් කහවණු 15000ක් එවුවා. මොකටද කියලා දැනන් හිටියේ පිනක් කරගන්න වෙන්නේ නැති කියලා. මේ කහවණු 15000 අරගෙන උත්තරාව ගියා ඒ නගරේ හිටපු ප්‍රධාන ගණිකාව වෙත සිරිමාව. සිරිමාව වෙත ගිහිල්ලා කහවණු 15000 දීලා කීවා මට අඩ මාසයක් බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නයට දාන ආදී පුණ්‍ය කර්ම සිද්ධ කරලා සිල් අදිෂ්ඨාන කරන්නට ඕනේ. ඒ කාලේදී මගේ සැමියාට සීල යුතුයකම් ඉෂ්ට කරන්නට කියලා එකඟ කරව ගත්තා. සිරිමාව කැමති වුණා. සැමියා වෙත එක්කගෙන ගිහිල්ලා කරුණ කීවාම සැමියා මුලින් කැමති වුණේ නෑනේ උත්තරාවට මේ දේවල් කරන්නට. නමුත් සිරිමාව දුටුවම රූප ස්වභාව නිසා සෙනෙහස ඉපදිලා කිව්වා හොඳයි ඔබ එහෙනම් මේ කටයුතු කරගන්න මම මෑ සමග වාසය කරන්නම් කියලා. උත්තරාව සිරිමාව තමන්ගේ ස්වාමියාට බාර දීලා බොහෝම සතුටින් රාජාභිෂේකයක් ලැබුවා වගේ බුදුරජාණන් වහන්සේ වෙත ගිහිල්ලා බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නයට දවස් 15ක්ම නිවසට වැඩම කරන ලෙසට ආරාධනා කරා. බුදුරජාණන් වහන්සේ ආරාධනා පිළිගත්තා. දිනපතා ආහාර පාන සකස් කරනවා, කැවුම් ආදිය සකස් කරනවා, පූජා කරනවා, ධර්ම ශ්‍රවණය කරනවා. ඒ වගේ මට සිල් සමාදන් වෙනවා. දැන් දවස් ගාණක්ම මේ විදිහට සිද්ධ කරනවා. එක දවසක් මේ සිටුවරයා සිරිමාව සමග ඒ කාමරතිහි යෙදෙමින් ඉඳලා පසුව එළියට ඇවිල්ලා ඒ උත්තරාව බොහොම වෙහෙස මහන්සි වෙලා ඒ කුස්සියේ දාසියන් සමග වැඩ කටයුතු කරන හැටි බලන් හිටියා. කල්පනා කරා මේ තරම් සැප සම්පත් තියෙන සිටු ගෙදරකට ඉඳලත් සැප සම්පත් භුක්ති විඳින්නේ නැතුව දැලි ආදී ඇඟේ ගාගෙන දහඩිය වගුරවගෙන නිරේ වගේ මේ උෂ්ණයේ තියෙන මේ කුස්සියේ ඉඳගෙන මේ ශ්‍රමණයන්ට උපස්ථාන කරනවා කියලා සතුටින් මෙතුමිය මේ දුකට කරදරයට පත්වන ඇටි අහෝ අන්ධ බාල කාන්තාවක් කියලා හිනාවක් පහල කරා. ඒ වෙලාවේ සිරිමාව සමග එකට ඉඳගෙන තමයි සිනහ පහල කරේ. උත්තරාවත් උඩ බලනකොට දුටුවා තමන්ගේ ස්වාමියා සිරිමාව සමග ඉඳගෙන තමන් කෙරෙහි බල සිනාසෙන හැටි. ඒ වෙලාවේදී උත්තරාවට කල්පනා වුණා අහෝ මේ අන්ධ බාල සිටුතුමා මේ සියලු සම්පත් සදාකාලිකයි කියලා හිතාගෙන
මේ Tamanගේ පෙර පිනට ලැබිච්ච සිටු සම්පත් සියල්ල භුක්ති විඳිනවා පිනක් දහමක් කරගන්නේ නැහැ නේද කියලා එතුමියත් සිනහ පහල කරා. දෙදෙනාම එකිනෙකාට සිනහ වෙන ආකාරය දැක්කම සිරිමාවට හිතුණා දැන් මේ දෙන්න වුණොන්ට සෙනෙහසෙන් ඉන්නේ කියලා. සිරිමාවට අමතක වුණා තමන් මේ తాවකාලිකව මේ නිවසට ආපු කෙනෙක්. දින 15කින් යන්නට ඕනේ කියලා. සිටුවරයා සමග එකට ඉඳලා තමන් මේ සිටු ගෙදර ප්‍රධානියා බිරිඳ වගේ සිතක් ඇවිල්ලා තිබුණේ. ඒ වෙලාවේදී උමුතුවෙන් වගේ ද්වේෂයටපත් වෙලා වහාම පහළට බහැලා ගියා. සිටුවරයා ගියා පිටත් වෙලා. බහලා ගිහිල්ලා මොකද කරේ? ඒ කැවුම් උය බැද හිටපු තාච්චියෙන් නලියන නටන තෙල් ටිකක් අරගෙන පැන්දකට අරගෙන උත්තරාව දෙස ආවා. ඒ වෙලාවේ උත්තරාව කල්පනා කරනවා මේ සිරිමාව නැමැති මගේ සහෝදරිය මට බොහොම උපකාරකයි. මේ චක්‍රවාරයට වඩා විශාල උපකාරයක් මට කරේ. බ්‍රහ්ම ලෝකයට වඩා උස්සු උපකාරයක් කරේ. එතුමිය නිසා තමයි මම දවස් 15ක්ම බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නයට දන් දෙමින් හැමදාම බුදුන්ගේ මුවින් ධර්මයේ අසමින් සීලය අදිෂ්ඨාන කරමින් වාසය කරන්නේ. එතුමියට මට පුදුම සෙනෙහසක් තියෙන්නේ. ඒ නිසා එතුමිය කෙරෙහි මගේ කිසිදු දෝෂයක් නැහැ. මෙතුමිය දැන් නටන තෙල් ටිකක් ඇවිල්ලා මගේ හිසේ දමන්නට යනවා. බැරි වෙලා හරි මගේ හිතේ ද්වේෂයක් තියෙනවා නම් මගේ හිස පිච්චේවා. ඇය කෙරෙහි මෛත්‍රිය පමණක් නම් තියෙන්නේ, ද්වේෂයක් නැතිනම් මට හානියක් නොවේවා කියලා අදිෂ්ඨාන කරලා ඇයට මෛත්‍රිය පතුරවමින් මෛත්‍රී ධානයට සමවැදුණා. ඒ වෙලාවේදී සිරිමාව ඇවිල්ලා නටන තෙල් ටික හිසේ හැලුවා. ඇල් වතුර ටිකක් බවට පත් වුණා. ඇල් වතුර වගේ සිසිල් වෙලා තමයි ගලාගෙන ගියේ. ඊට පස්සේ කල්පනා කරා තෙල් ටික රස්නේ මදි ඇති කියලා නැවත තෙල් ටිකක් ගන්න ගියා. ඒ වෙලාවේ දාසියෝ සියලු දෙනාම කිපුණා. මෙතුමිය මේ දවස් කීපයකට ඇවිල්ලා අපේ ගෙදර තමන් ස්වාමියා කියලා හිතාගෙන තමන් මෙතන පාලිකාව කියලා හිතාගෙන අපේ ස්වාමි දීනෙට කරපු කරදරය කියලා දැකලා සියලු දෙනාම කිපිලා සිරිමාවට අතින් පයින් පහර දීලා බිම හෙලන්නට පටන් ගත්තා. පහර දෙන්නට පටන් ගත්තා. උත්තරාව ඒ වෙලාවේ දාසියන් වෙත ගිහිල්ලා සියලු දෙනා වැළක්වුවා. වළක්වලා ඒත් දැන් දිගට හරහට ගහනවා. ඒ දාසියන් ටික ඉවත් කරලා ඒ සිරිමාව අරගෙන ගිහිල්ලා උණු දියෙන් පැන් නහවලා තෙල් ආදිය සම්භාහණය කරලා ඒ පහසුකම් සැලසුවා. මොකද තුවාල වෙලා පීඩාවටපත් වෙලා හිටියේ. සිරිමාවට එතකොට කල්පනා වෙනවා අහෝ මම කරපු අපරාධයක මහත. මම මේ తాවකාලිකව නිවසට ඇවිල්ලා මේ නිවස සිටු දියණිය වගේ හිතාගත්තා. සැබෑ සිටු දියණියට මේ වගේ මහා අපරාධයක් කරා. එහෙම කරද්දිත් එතුමිය ඒ දාසියන්ට කිව්වේ නෑ මට අල්ලගෙන ගහන්න කියලා. ගහන දාසියන්ව වැළැක්කුවා. මාව පැම් පහසු කෙරෙව්වා. මට තෙල් සම්භාහණය කරා. අහෝ මෑගෙන් සමාව ගත්තේ නැත්තම් මගේ හිස හත් කඩකට පැලෙනවා කියලා වැඳලා සමාවිල්ලුවා. අනේ සහෝදරිය මට සමා වෙන්න. ඒ වෙලාවේදී උත්තරා ප්‍රකාශ කරනවා මම පියෙක් ඉන්න දියණියක්. ඒ නිසා පියෙක් ඉන්න දියණියකට කරදර කරාම පියාගෙන් තමයි සමාව ගන්න ඕනේ. ඒලාවේ සිරිමාව කිව්වා එහෙනම් මම පුන්න සිටුවරයාගෙන් සමාව ගන්නම්. නෑ පුන්න කියලා කියන්නේ මගේ වටය නැත්තම් සංසාරයේ උපන්න සංසාරයේ පියා. මගේ සංසාර ගමන නැති කරපු නිවනට පමනවපු පියෙක් ඉන්නවා. ඒ තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ අපේ නිවසට දැන් දිනපතා වඩිනවා. ඔබතුමිය උන්වහන්සේගෙන් සමාව ගන්න. ඒතර කිව්වා සිරිමාව අනේ මට සම්මා සම්බුදුරජාණන් වහන්සේ සමග විශ්වාසයක් නැහැ. කතා බහ කරලා නැහැ, අඳුරන්නේ නැහැ. ඒක මම බලා ගන්නම් කියලා කිව්වම සිරිමාව තමන්ගේ ඒ ගණිකා ස්ථානයට ගිහිල්ලා 500ක් තමන්ගේ පිරිවර සමග බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නයට ආහාර පාන සකස් කරා. පසුවදාම අරගෙන ආවා. නමුත් තථාගතයන් වහන්සේ මහා සංඝ රත්නයේ සමග වැඩියම උන්වහන්සේගේ පාත්‍රයට දානේ පිළිගන්නට තරම් සිරිමාවට ශක්තියක් තිබුණේ නැහැ. ඇයි තමන් කරපු අපරාධය දැන් හිතේ දාන්නවා. තථාගතයන් වහන්සේගේ ගුණයත් අහලා තියෙනවා. ඒ වගේම ඒ තියෙන ශාන්ත ස්වභාවය සියල්ල දකින්නකොට සිරිමාව තැති අරගෙන හිටියේ. දානේ බෙදන්නට හැකියාවක් තිබුණේ නැහැ. ඊට පස්සේ ඒ වෙලෙදී උත්තරාව තමයි සියලු දාන බෙදීම් සටයුතු සිද්ධ කරේ. පස්සේ දාන ඉවරුණාට පස්සේ සිරිමාව ගිහිල්ලා තථාගතයන් වහන්සේගේ පාමුල වැඳලා සමාවිල්ලා සිටියා. තථාගතයන් වහන්සේ අහුවා කුමක්ද ඔබ කරපු වරද? සිරිමාව ප්‍රකාශ කළා සියලු කතා ප්‍රවෘත්තිය. උත්තරාවගෙන් තථාගතයන් වහන්සේ අහුවා ඒ දේ කරනකොට ඔබට උත්තරාවනි මොකද්ද සිතුනේ? ස්වාමීනි මට කල්පනා වුණා මේ සිරිමාව කරපු උපකාරය හා සසඳනකොට මේ චක්‍රවාලය මදි. බ්‍රහ්ම ලෝකයේ පහතයි. ඊට වඩා විශාල උසස් වූ උපකාරයක් මට කරා. මෑ නිසා තමයි මම දිනපතා බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නයට දන් දුන්නේ. මෑ නිසා තමයි මම හැමදාම බුදුබණ ඇහුවේ. මේ නිවසට ඇවිල්ලා බොහෝ කාලයක් බුදුබණ පදයක් අහන්න නැතුව මම හිටියේ. දානයක් දී ගන්න බැරුව හිටියේ. මෑ නිසා තමයි මම මේ දවස් 15ක් මට සිල් සමාදන් වුණේ. ඒ නිසා මට මහා උපකාරයක් කරා. ඒ නිසා
මෑ කෙරෙහි මගේ කිසිදු ද්වේෂයක් නැහැ. ඇය තෙල් දමන්න එනකොට මම අදිෂ්ඨාන කරා යම් හේකින් කුඩා හෝ ද්වේෂයක් ඇය කෙරෙහි තියෙනවා නම් මගේ හිස පිච්චේවා. ඇය කෙරෙහි මගේ ද්වේෂ මාත්‍රයක් නැතිනම් මගේ කය නොපිච්චේවා කියලා අදිෂ්ඨාන කරා කියලා ප්‍රකාශ කරා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ සාදු සාදු උත්තරාවෙනි එහෙම තමයි කටයුතු කරන්න ඕනේ කියලා මා මාතෘකා වශයෙන් තබූ ගාතාව කීවා. අක්කෝ දේන ජිනේ කෝ දහං අසාදුං සාදුනා ජිනේ ජිනේ කදරියං දානේන සච්චේ නාලික වාදිනං. අක්කෝ දේන ජිනේ කෝ දං නිතරම කිපෙන කෑ ගහන පරුස වචන කියන පුරුෂයා හෝ ස්ත්‍රිය අපි දිනන්නට ඕනේ අක්‍රෝධයෙන්. ඔහු ඇය සමග එකට එක කියමින් නැත්තම් ඔහු ඇය කියන දේවල් වලට හිත තලා ගන්නේ නැතුව දුක් වෙන්නේ නැතුව අපි මෛත්‍රී සහගත සිත පතරවලා තමයි ක්‍රෝධ සහිත පුද්ගලයා දිනන්නට ඕනේ. අසාදුං සාදු නාජිනේ අසත්පුරුෂ ගති පැවතුම් ඇති කෙලෙහි ගුණ දන්නේ නැති පහත් ගති පැවතුම් ඇති පුරුෂයා හා ස්ත්‍රියව දිනිය යුත්තේ සාදුනා ගුණවත් කමින්. අනුන් කළ ගුණ දන්නේ නැති වුණාට අනුන් අසත්පුරුෂ වැඩ සිද්ධ කරාට අපි සත්පුරුෂ විදිහට හැසිරෙන්නට ඕනේ. අපි කළ ගුණ දැනගෙනයි කටයුතු කරන්නට ඕනේ. කළ ගුණයයි සිහි කරන්නට ඕනේ. දැන් අර උත්තරාව කල්පනා කරෙත් එහෙමනේ. සිරිමාව දැන් උපකාරයක් සිද්ධ කරා. උපකාරයක් කියලා කියන්නේ ඇයට උපකාර කරන අර්ථයෙන් සිද්ධ කරා නෙවෙයි. ධනෙ අරගෙනනේ ස්වාමියාට සේවය කරන්න ආවේ. ධනෙ දුන්නේ නැත්තම් එන්නේ නැහැ. ඒ වගේම ඇයත් ඒ කාම සම්පත්තියෙන් විනෝද වෙනවා. ඉතින් ඒ නිසා උත්තරාවට උපකාර කරනවා කියන හිතක් සිරිමාවට තිබුණ නැහැ. ගනුදෙනුවක් සිද්ධ කරේ. ඒ වගේම එහෙම සිද්ධ කරලා ඉන්නකොට නටන තෙල් ටිකක් අරන් ඇවිල්ලා හිසේ හැලුවා. දැන් උත්තරාවට කල්පනා කරන්න තිබුණානේ. මම මාගේ ස්වාමියා සමග විනෝද වෙනවා. මමත් සල්ලි දීලා. මගේ සල්ලි ටිකෙන් තමයි මේ දේ කරන්නේ. මම අවස්ථාව දීපු නිසායි මේ දේ කරන්නේ. ඇය මගෙන් උපකාර ලබන කෙනෙක්. එහෙම කරලත් මට මේ පාපය කරනවා නේද කියලා කේන්ති ගන්නට හිතන්නට තිබුණා. හැබැයි එහෙම හිතන්නේ නැතුව උත්තරාව හිතුවේ අනිත් පැත්තට. මම මුදල් හරගෙන හරි ස්වාමියාට සේවය කරලා කොට මම ඒ වගකීමෙන් නිදහස් වුණා. ස්වාමියාට කරන්න ඕන වගකීම් බැහැර කිරීම බිරිඳකට සුදුසු නැහැ. ඒ නිසා දැන් ඒ වගකීම් ඉෂ්ට කරනවා වෙන කෙනෙක්. අනේ විසිරිමාව නිසා තමයි මට ඒ පීඩාව නැත්තේ වගකීමෙන් මම නිදහස් වුණේ. ඒ නිසා තමයි මට බුදුරජාණන් වහන්සේ දකින්නට පුළුවන් වුණේ නිවසට වඩම්මන්නට පුළුවන් වුණේ. බුදුන්ට අතිම දාණය සකස් කරන්න පුළුවන් වුණේ. බණ අහන්නට පුළුවන් වුණේ, සිල් ගන්නට පුළුවන් වුණේ. අනේ මේ සිරිමාව සිද්ධ කරපු දේ නිසා නේද මට මේ සියලු සම්පත්තිය ලැබුණේ කියලා හිතුවා. අන්න එකම සිද්ධිය වැරදි විදිහට හිතන්නත් පුළුවන්, හොඳ විදිහට හිතන්නත් පුළුවන්. සිරිමාව කරේ මහා අසත්පුරුෂ ක්‍රියාවක්. නමුත් උත්තරාව සිද්ධ කරේ සත්පුරුෂ චින්තනයක්. මේක තමයි කියන්නේ අසාදුං සාදුනාජිනේ. අසත්පුරුෂ පුද්ගලයාව දිනන්නට ඕනේ සත්පුරුෂ කමින්. කොතරම් බරපතල අසත්පුරුෂකම් සිද්ධ කරත් අපි සත්පුරුෂ ලෙසමයි හිතන්නට ඕනේ. මහා කපි ජාතකයේදී බෝසතාණන් වහන්සේ පුරුෂයෙක් වලක වැටලා ඉන්න පුරුෂයෙක්ව ඒ වලෙන් ගොඩ ගත්තානේ. ගොඩ අරගෙන මහන්සිය නිසා පුරුෂයා කෙරේ විශ්වාසය තියාගෙන උකුලේ නිදාගත්ත ටික වෙලාවක්. නමුත් මේ පුරුෂයා කොච්චර අසත්පුරුෂද කියනවා නම් තමන් බේරගත්ත වඳුරගේ මස් ටික කන්න ගලක් අරගෙන ඔලුවට ගැහුවානේ. ඒ වෙලාවේ බෝසතාණන් වහන්සේ අවදි වුණා. දුටුවා තමන් මේ බේරගත්ත තමන් විශ්වාස කරපු මිනිස්සයා දැන් මරන්න යන්නේ. වහාම ගහකට නැග්ගත්තා. ඔලුවට ගැහුවට මිය ගියේ නැත්තේ මිනිස්සයා දින ගණනක්ම වලේ හිඳලා ශරීර ශක්තිය තිබුණේ නැහැ. දැන් බෝසතාණන් වහන්සේට තිබුණා ඕනනම් මේ පුරුෂයාව අතහැරලා යන්න. නැත්තම් ඒ පුරුෂයාට සාප කර යන්න. නමුත් කල්පනා කරනවා බැරි වෙලා හරි මම මේ පුරුෂයාව අතහැරලා ගියොත් මොහු මෙතන මැරෙනවා. මොහු අසත්පුරුෂකම් සිද්ධ කරාට ඒක මට ගැලපෙන්නේ නැහැ. උන්වහන්සේ කල් කියනවා ඔය මහා පාප පුරුෂය යම්සේ කෙහෙල් ගහේ මල කෙහෙල් ගහ විනාශ කරමින් හට ගන්නවා වගේ ඔබගේ මේ පාප කර්මය ඔබ විනාශ නොකරවා. මම උඩින් යන්නම් මගේ පසුපස්ස එන්න මම ඔබට ගමට ඇරලවන්නම් කියලා එක අතකින් ඔළුව අල්ලගෙන අනිත් අතින් අනිත් අත්පා තුනෙන් ගහින් ගහට පැන ගිහිල්ලා මේ පුරුෂයාට මාර්ගය පෙන්වුවා නිවසට ගමට. මේ තමයි සත්පුරුෂ ගම. අසත්පුරුෂයාව සත්පුරුෂකමෙන් දිනන්නේ. මේ සත්පුරුෂයා පස්සේ මොකද වුනේ? දෙහි ගෙඩි, දොඩම් ගෙඩි, බෙලි ගෙඩි තරම් ඇඟේ කුෂ්ඨ දාලා මිය ගිහිල්ලා නිරේ උප්පත්තිය ලැබුවා. බෝසතාණන් වහන්සේක ප්‍රාර්ථනා කරේ නැහැ. ඒ වගේ ගුණධර්ම තිබිච්ච නිසා තමයි ඔහු මතු බුදු වුනේ. ඒ නිසා පින්වතුනි අසත්පුරුෂකම් සිද්ධ කරනකොට අපි සත්පුරුෂකමෙන්මයි ප්‍රතිචාර දැක්විය යුත්තේ. ක්‍රෝධ කරන කෙනා අක්‍රෝධයෙන් දිනිය යුතුයි. අසත්පුරුෂයා සත්පුරුෂකමෙන් දිනිය යුතුයි. ඊළඟට කිව්වා දිනේ කදරියං දානේන
කදරිය කියලා කියන්නේ මහා මසුරු පුද්ගලයා. සමහර පුද්ගලයෝ කිසිම දෙයක් දෙන්නට කැමති නැහැ. සත පහක දෙයක් දෙන්නට කැමති නැහැ. නිවසේ තියෙන දෙයක් වෙන කෙනෙක් බලනවටත් දකින්නවටත් කැමති නැහැ. ඒක කදරියතාව කියලා. ඒ කදරිය පුද්ගලයා කියලා කියන්නේ මච්චරිය පුද්ගලයාටත් වඩා ඉහළ ලෝභකමක් තියෙන කෙනෙක්. ඒ වගේ පුද්ගලයන් ඉන්නකොට ඔවුන් කෙරෙහි අපි කලබල වෙන්නේ නැතුව අපේ චිත්තසංතානවල ඇති වෙන දාන සිතෙන් දන් දීමෙන් ඔවුන්ට පරිත්‍යාග කිරීමෙන් තමයි ඔවුන්ම ජය ගන්නට ඕනේ. ඊළඟට සච්චේ නාලික වාදිනා ආලික වාදිනා කියලා කියන්නේ අලික වාදිනා කියලා කියන්නේ සච්චේ නාලික වාදිනං අලික වාදී කියලා කියන්නේ බොරු කියන පුද්ගලයා. බොරු කියනකොට සමහර කට්ටිය බොරු කියලා අපිව රවට්ටනවා. ගමනක් ගියේ නැති එකක් ගියා කියනවා. ගියේ නැති ගමනක් ගිය ගමනක් ගියේ නැහැ කියනවා. මේ ආදී ලෙසට බොරු කියනවා. අපි සමහරවිට දන්නවා මේ බොරු කියන්නේ කියලා. නමුත් ඒකට කලබල වෙන්න හොඳ නැහැ. ඒකට කේන්ති ගන්නට හොඳ නැහැ. අපි අපේ ගුණේ තියාගෙන සත්‍යවාදීම වෙන්නට ඕනේ. සත්‍යවාදයේ කතා කරනකොට දවසක අර බොරු කියන මනුස්සයාට තමන්ගේ වරද තමන්ටම තේරෙනවා. සංසාරයේ ගත්තම සංසාර වශයෙන් ගත්තම සත්‍යවාදී පුද්ගලයා නිතරම ජයග්‍රහණය කරනවා. බොරු කියන පුද්ගලයා පරාජයට පත්වන සසරින්. ඒ නිසා තථාගතයන් වහන්සේ මේ කියන ගාථාවෙන් ධර්මයේ දේශනා කරා. සිරිමාව මේ වෙලාවේ තමන්ගේ වරද පිළි අරගෙන සමාව අරගෙන හිටියේ. තථාගතයන් වහන්සේ සමාව දුන්නානේ. ධර්මයේ ශ්‍රවණය කරනකොට සිරිමාව තමන්ගේ 500ක් පිරිස සමග සෝවාන් මාර්ගඵල අධිගමනය කරා. බලන්න උත්තරාවගේ ගුණ මහිමේ. උත්තරාව තමන්ට කරදර කරපු කෙනාට පවා මෛත්‍රිය වැඩුවා. ඒ වගේම එතුමිය පවා සංසාරයෙන් මුදවලා සෝවාන් මාර්ගඵල වලට පත් කෙරුවා. තථාගතයන් වහන්සේ මුණ ගැස්සලා. මේ තමයි නියම සත්පුරුෂ භාවය. තපසු කාලයක තථාගතයන් වහන්සේ තනතුරු ලබා දෙනකොට ඒත දග්ගම් භික්කවේ මම ශාවිකානං උපාසිකානං ජහායීනං යදිදං උත්තරානන්ද මාතා නමින් ඇයට තනතුරු ලබා දුන්නා. පසු කාලේ නමේ හැටියට ඇයට දරුවෙක් උපදින්නට ඇති නන්ද කියලා. ඒ නිසා තමයි නන්ද මාතා කියලා නම් දාලා තියෙන්නේ. ඉතින් මේ තමයි උත්තරානන්ද මාතාවගේ කතාව. නම මතක තියාගන්න බුද්ධ වංශ පාළියේ දැක්වෙන අග්‍ර ශ්‍රාවිකාවන්ගේ උපාසික ශ්‍රාවිකාවන්ගේ නම ලෙස දක්වලා තියෙන උත්තරානන්ද මාතා ලෙස එතන දෙදෙනෙක් ලෙස සඳහන් වන්නේ. අංගුත්තර නිකාය සඳහන් වන්නේ වෙනස් විදිහකට. ඊළඟට අපේ ශාසනයේ හිටියා මෙත්තා විහාරින් අතර අග්‍ර කාන්තාවක්. ඒ තමයි රාජ්‍ය බිසවක් වෙච්ච සාමාවතිය. සාමාවතී කතාව ඊටාම දීර්ඝ කතාවක්. උදේනි රජුරවන්ට හිටියානේ මාගන්දියා වාසුල දත්තා සාමාවතී කියලා බිරිඳවරු තුන්දෙනෙක්. එක්කෙනෙක්ට 500 බැගින් පිරිස හිටියානේ. ඉතින් මේ අතුරෙන් මාගන්දියාව තථාගතයන් වහන්සේ කෙරෙහි කිපිලා හිටියේ. සාමාවතිය බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවිකාවක් වෙලා හිටියේ. එතුමියට හිටියා 16ක් කුජුත්තරාව කියලා. මේ කුජුත්තරාව කුදුයි. කුජුත්තරාව හැමදාම වංචා සිද්ධ කරා සාමාවතියට මල් ගේනකොට. නමුත් දවසක් බුදුරජාණන් වහන්සේගෙන් ධර්මයේ ශ්‍රවණය කරලා සෝවාන් ආදී මාර්ගඵල අධිගමනය කරා. එතුමිය ඊට පස්සේ වංචා සියල්ල අතහැරියා. ගිහිල්ලා සාමාවතිය ඇතුළු පිරිසට ධර්මයේ දේශනා කරා. ධර්මයේ දේශනා කරාම සියලු දෙනා මාර්ගඵල අධිගමනය කරලා සෝවාන් වුණා. ඉතින් පසුව මේ සාමාවතිය කුජුත්තරාව සහ තමන්ගේ ඒ සාමාවතියගේ පිරිස සියලු දෙනාම බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට බොහොම ලැබි. ඉතින් මාගන්දියට මේක රිස්සුවේ නෑ. මොකද මාගන්දිය බුදුරජාණන් වහන්සේ විසින් ප්‍රතික්ෂේප කරන ලැබුවානේ. මාගන්දියගේ මාගන්දිය බ්‍රාහ්මණියගේ දෙමාපියෝ දෙදෙනා මාගන්දියව තථාගතයන් වහන්සේට සරණ පාවා ගන්නට යෝජනා කරනකොට බුදුරජාණන් වහන්සේ ඒක ප්‍රතික්ෂේප කරා. ශරීරයේ තියෙන අසුභය ප්‍රකාශ කරා. මේකෙන් මාගන්දිය කිපුණා. වෛර බැඳගත්තා. මාගන්දියගේ දෙමාපියෝ දෙන්න අනාගාමී මාර්ගඵල අධිගමනය කරා. ඉතින් මෙතුමිය ඒ උදේනි රජුරව ලවා මාගන්දිය මරන්නට උපායක් යෙදුවා. මොකද්ද? දවසක් ඒ උදේනි රජුරව සාමාවතිය මරන්නට උපායක් යෙදුවා මේ මාගන්දිය. දවසක් උදේනි රජුරව සාමාවතියගේ ඒ මාලිගාවට යනකොට ගිහිලා ඉන්නකොට එතන නායක හංගලා තියලා ඒ තමන්ගේ පිරිස දමක ඥාතීන් සමග එකතු වෙලා නායක හංගලා තියලා ඒ රජුරවන්ට ඒත්තු ගැන්නුවා සාමාවතිය ඇතුළු පිරිස මේ රජුරවන්ව මරන්නට යොදා ගන්නවා කියලා. රජුරවන්ට කේන්ති ගියා. සාමාවතිය පිරිස ඇතුළු පිරිස සියලු දෙනාම මරන්නට නියෝග කරා. සියලු දෙනාම පොලිමට හිටවලා දුන්නක් අරගෙන විදින්නට සූදානම් වුණා. ඒ වෙලාවේදී සාමාවතිය පිරිසට කියනවා නැගිනියනි අපි අතර කිසිදු වරදක් නැහැ. අපි කිසිදු වරදක් සිද්ධ කළා නැහැ. සියලු දෙනාම රජුරවන්ට දරුවෙක්ට වගේ මෛත්‍රී කරන්නේ කියලා සියලු දෙනාම මෛත්‍රී වඩන්න පටන් ගත්තා. මෛත්‍රී ධානයට සමවැදුණා. රජුරවන්ට ඒ වෙලාවේ දුන්න අතහරින්න බැරි වුණා. ගලක් වගේ රජුරෝ
හයි වුණා. රජුරවන්ට දාඩි දාන්න පටන් ගත්තා. වෙවුලන්නට පටන් ගත්තා. ඒ වෙලාවේදී තේරුම් ගත්තා මම මහා අපරාධයක් කරන්න යන්නේ කරුණු හොයන්න බලන්නේ නැතුව කියලා. දුන්න ඇතුළ සියල්ල බිම දාලා සාමාවතිය ගාවට ගිහිල්ලා දන ගහලා සමාව ගත්තා. ඒ වෙලාවේ සමාවතිය කිව්වා මගෙන් නෙවෙයි සමාව ගන්න ඕනේ තථාගතයන් වහන්සේගෙන් කියලා. පසුව මේ මාගන්ධිය මේ සාමාවතිය ඇතුළු පිරිස නිවසේ ඉන්න අවස්ථාවකදී ඒ තමන්ගේ මාලිගාවේ ඉන්න අවස්ථාවකදී සමන්ගේ ඥාති පිරිස සමග එකතු වෙලා ඒ නිවසේ තියෙන සියලු දොරවල් ආදිය වහලා ඒ නිවසට ගිනි තිබ්බා. සියලු දෙනාම පණ පිටින් පිලිස්සලා මිය ගියා. ඒ පිරිස අතර සමහර කෙනෙක් උදාන අටුවාවේ හැටියට ඒ පිලිස්සලා මැරෙනකොට ඒ භාවනා කරලා සමහර කෙනෙක් අනාගාමීව සුද්ධාවාසී උපන්නා. සමහරු සකෘදාගාමී වුණා. සමහරු සෝවාන් මාර්ගඵල ලැබුවා. සියලු දෙනාම ආර්ය භාවයෙන් තමයි කාලක්‍රියා කළේ. එතනදී මේ සාමාවතිය ඇතුළු පිරිසට මේ වගේ මහා ඛේදනීය මරණයකට මුහුණ දෙන්නට සිද්ධ වුණේ පෙර අබුද්ධෝත්පාද කාලයක කරපු මහා බරපතල අකුසල කර්මයක් නිසා. අබුද්ධෝත්පාද කාලයකත් මේ පිරිසම රජගෙදරක ඉපදිලා හිටියේ. රජගෙදරක බිසවක් වෙලා පිරිස සමග එකට හිටියා. සාමාවතිය තමයි අග්‍ර. ඉතින් මේ පිරිස මේ නිවසට නිතරම පසේ බුදුරජාණන් වහන්සේලා 8 නමක් වැඩම කරනවා. ඒ 8 නම අතරින් එක නමක් එක වනලැහැබක තමයි වාසය කරේ. ඉතින් මේ පිරිස දිනක් වැවකට ගිහිල්ලා ගඟකට ගිහිල්ලා ගඟේ පැන් පහසු වෙලා එළියට ඇවිල්ලා සීතල හින්දා මොකද කරේ වනලැහැබකට ගිනි තිබ්බා. ගිනි තපෙන්නට. වනලැහැබම ගිනි ගත්තා. ගිනි අරගෙන යනකොට කවුද ප්‍රකාශ කරා මේ පසේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නේ මේ වනලැහැබේ නේද කියලා. ඒ වෙලාවේ සියලු දෙනාටම දැන් බය වුණා. රජුරෝ දැනගත්තොත් අපි හින්දා අපවත් වුණා කියලා අපිට විසුමක් නැහැ. එහෙනම් කිසිවක් ඉතිරි නොවෙන්නම ගිනි තියමු කියලා ඒ ගිනි අරගෙන තිබිච්ච වනලැහැබට තව ගින්න දැම්මා. මුලදී කරේ දොදන්නව. නමුත් පසුව හිතා මතාම පසේ බුදුරජාණන් වහන්සේ පුලුස්සි පිලිස්සෙන්නටම වනයේට ගිනි තිබ්බා. වාසනාවකට පසේ බුදුරජාණන් වහන්සේ නිරෝධ සමාපත්තියට සමවැදිලා හිටියේ. ඒ නිසා කිසිදු හානියක් සිද්ධ වුණේ නැහැ. නමුත් මේ බලවත් පාප කර්මයේ නිසා මේ සාමාවතිය ඇතුළු පිරිස පණ පිටින්ම පිලිස්සිලා තමයි අවසානයේ මිය ගියේ. ඒ වගේම මේ පිරිසටම ධර්ම මාර්ගයේ පෙන්වුවේ කුජ්ජුත්තරාව. මේ කුජ්ජුත්තරාව තමයි අපේ බුද්ධ ශාසනයෙහි බහුශ්‍රුත උපාසිකාවන් අතරින් අග්‍රවන්නේ. සමහර අදහස් අනුව ඒ කියන්නේ අටුවාවල දක්වන තොරතුරු අනුව සමහර අදහසක් තියෙනවා මේ ඉතිවුත්තක පාළිය කියන ග්‍රන්ථය කුජ්ජුත්තරාව විසින් සාමාවතිට දේශනා කරපු ධර්මය කියලා. බුදුරජාන් වහන්සේගෙන් අසාගෙන ඇවිල්ලා සාමාවතිය ඇතුළු පිරිසට නිතර දේශනා කරපු ධර්මය තමයි ඉතිවුත්තක පාළිය කියලා. ඒ වගේම තවත් අදහසක් තියෙනවා ඒක බුදුවරුන්ගේ දේශනාවක්. මොකද නවවැදෑරුම් බුද්ධ ශාසනය නැත්තම් නවාංග ශාස්ත්‍රීය ශාසනයේ ඉතිවුත්තකය කියන එක අතීත බුද්ධ ශාසනවල තිබිලා තියෙනවා. ඒ නිසා මේක බුද්ධ වචනයක් මේ කියලත් බුද්ධ වචනයක් කියන්නේ බුදුන්ම දේශනා කරපු එක සංග්‍රහ කරලා තියෙනවා කියලත් සමහර මතයක් තියෙනවා. නමුත් මේ කුජ්ජුත්තරාව අපේ බුද්ධ ශාසනයේ බහුශ්‍රුත ධර්ම දේශක උපාසිකාවන් අතරින් අග්‍රයි. එතුමගෙන් බණ අහලා තමයි සාමාවතිය ඇතුළු පිරිස මාර්ගඵල අධිගමනය කරේ. අයට තිබිච්ච විශේෂ අභාග්‍ය සම්පන්න ලක්ෂණ දෙකක් තමයි කුදු වීම. ඒ නිසා කුජ්ජුත්තරා කියලා කුදුයි. ඒ වගේම එතුමිය 16ක් වෙලා උප්පත්ති ලැබුවේ. ඒකට හේතු වෙච්ච කරුණු දෙකක් තිබුණා. අතීතයේ කාශ්‍යප බුද්ධ ශාසනයේදී මේ කුජ්ජුත්තරාව රාජ බිසවක් වෙලා හිටියා. ඒ රාජ නිවසට රහත් මෙහෙණින් වහන්සේලා වැඩම කර. රහත් මෙහෙණින් වහන්සේලා මේ කුජ්ජුත්තරාය බොහොම කුළු බග වුණා. ඒ රාජ බිසවයි. දිනක් රහත් මෙහෙණින් වහන්සේ කෙනෙක් ඒ කාමරයට වැඩම කරලා ඉන්නකොට මේ කුජ්ජුත්තරා රාජ බිසව ආභරණ වලින් සැරසෙනවා. ඒ වෙලාවේදී අනක් දුන්නා ඒ රහත් මෙහෙණින් වහන්සේට ආභරණ පෙට්ටියක් අරගෙන එන්නේ කියලා. ඒක අනක් ලෙස ප්‍රකාශ කරේ. බැරි වෙලා හරි ඒක ඉල්ලීමක් ලෙසවත් දගෑපැත්වීමක් ලෙසවත් නෙවෙයි. බැරි වෙලා හරි ආන ඉෂ්ට කරා නම් එතුමිය කිපෙනවා. රහත් මෙහෙණින් වහන්සේ කල්පනා කරා මෙතුමිය මට අන කරා. මම මේ අන ඉෂ්ට කරේ නැත්තම් මට ආක්‍රෝෂ කරලා පරිභව කරනවා. එහෙම කරොත් මේ අපාය උප්පත්තිය ලබන්නේ නිරේ. මම මේ අනට කීකරු වෙලා මේ දේ සිද්ධ කරොත් මම 16ක් වෙනවා සසර දීර්ඝ කාලයක්. අපායේ දුකට වඩා නිරේ දුකට වඩා 16 දුක හොඳයි නේද කියලා ඒ රහත් මෙහෙණින් වහන්සේ ඒ ගිහිලා ආභරණ පෙට්ටිය අරගෙන දුන්නා. මේ පාප කර්මයේ හේතු කරගෙන කුජ්ජුත්තරාව ආත්ම භාව ගණනාවක්ම 16ක් වෙලා උප්පත්තිය ලැබුවා. ඒ වගේම මේ කුජ්ජුත්තරාව අර සාමාවතිය ඇතුළු පිරිස පසේ බුදුරජාණන් වහන්සේව ගිනි තියපු ජීවිතයේදී මෙතුමිය ඒ දිනක් ඒ පසේ බුදුරජාණන් වහන්සේ නමකට උපහාසයක් සිද්ධ කරා. මොකද්ද මේ පිරිසම ඉඳලා? මොකද්ද ඒ පසේ බුදුරජාණන් වහන්සේලා අතර 8 දෙනා අතුරින් නිවසට වැඩම කරපු 8 දෙනා අතුරින් එක පසේ බුදුරජාණන් වහන්සේ නමක් කුදුයි. ඉතින් මේ පසේ බුදුරජාණන් වහන්සේ නිවසට වැඩම කරලා නිතරම යනකොට මේ පිරිස අතර හිටපු කුජ්ජුත්තරාව
ඒ බිසෝරුන්ට පෙන්නවා අපේ අර පසේ බුදුරජාණන් වහන්සේ නම් වඩින්නේ මෙහෙම කියලා ලතුරු රෙද්දක් පොරවගෙන කුදු ලෙස ගිහිල්ලා හැමෝටම hina වෙන පරිද්දෙන් කරලා පෙන්නවා. ඒ උපහාසය ආර්ය උපහාසය නිසා එතුමිය සංසාරයේදී බොහෝ ආත්ම භාවවල කුදු වුණා. අවසාන ආත්ම භාවෙත් කුදු වුණා. ඉතින් මේ නිසා මේ පාප කර්ම දෙක නිසා එතුමිය මේ අභාග්‍ය සම්පන්න අවස්ථා දෙකටපත් වුණාට සසර කල්ප ලක්ෂයක පෙරම් පුරාගෙන ආපු උත්තමාවියක් නිසා අපේ බුද්ධ ශාසනයෙහි අග්‍රස්ථානයක් ලබා උපාසිකා බවට පත් වුණා. මේ තමයි සාමාවතිය සහ කුජුත්තරාවගේ කතා ප්‍රවෘත්තිය සැකවි. බුදුරජාණන් වහන්සේ අගතනතුරු ලබා දෙනකොට ඒතදග්ගම් භික්කවේ මම සාවිකානං උපාසිකානං මෙත්තා ජායීනං යදිදං සාමාවති. මහණෙනි මාගේ බුද්ධ ශාසනයෙහි ශ්‍රාවිකාව උපාසිකාවන් අතර මෛත්‍රී ධ්‍යානලාභීන් අතර මේ සාමාවති අග්‍රයි කියලා අගතනතුර ලබා දුන්නා. ඒ වගේම ඒතදග්ගම් භික්කවේ මම සාවිකානං උපාසිකානං බහුස්සුතානං යදිදං කුජ්ජුත්තරා. මහණෙනි මගේ බුද්ධ ශාසනයෙහි බහුසුත වූ උපාසිකා ශ්‍රාවිකාවන් අතර කුජුත්තරාව අග්‍රයි කියලා අගතනතුර ලබා දුන්නා. මේ තමයි මේ දෙදෙනාගේ කතා ප්‍රවෘත්තිය සැකවි. ඊළඟට අපේ ශාසනයේ හිටපු තවත් විශේෂ ශ්‍රාවිකාව දෙදෙනෙක් තමයි කාතියානිය සහ කාලී උපාසිකාව. කුරරගර නගරයේහි කාලී කියන උපාසිකා. මේ දෙදෙනා මිත්‍රයෝ. මේ කාලී කියන උපාසිකා උපන්නේ රජගහ නුවර. නමුත් සරණ පාවා ගත්තේ කුරරගර නගරයේහි නිවසකට තමයි එතුමියව සරණ පාවා ගත්තේ. එතුමියගේ කුසෙත් උප්පත්තිය ලැබුවා විශේෂ පුණ්‍යවන්ත කුමාරයෙක් නම සෝන. පසු කලෙක කුටිකන්න සෝන නමින් අපේ බුද්ධ ශාසනයෙහි මధుර ස්වරයෙන් ඒ කියන්නේ ස්වරභංගයෙන් යුක්තව ඒ ධර්ම දේශනා කරන ඒ භික්ෂූන් අතර අග්‍රස්ථානයට පවාපත් වුණා. ඉතින් මේ කාලී කියන ඒ උපාසිකාව කුරරගර නගරයේ ඉඳලා වාසය කරනකොට දරු ගැබක් පහළ වෙච්ච නිසා දරු ප්‍රසූතිය තමන්ගේ නිවසින් නම් සිද්ධ කරන එක යහපත් කියලා රජගහ නුවරට වැඩ පිවිසියා. රජගහ නුවර දරු ගැබ සහිතව නිවසේ කාමරේ රාත්‍රියේ ගත කරනකොට එක්තරා කතා සල්ලාපයක් අහස උඩ ඇහුණා. මේ කවරක්වත් නෙවෙයි තථාගතයන් වහන්සේ අනුත්තර ධර්මචක්කප්පවත්තනය සිද්ධ කරාට පස්සේ ඒ ධර්ම දේශනාව ශ්‍රවණය කරපු යක්ෂයෙක් තමන්ගේ මිත්‍රයාට ඒ පණිවිඩය දන්වන්නට යන අතරතුරේදී දෙන්නම උඩදී මුණ ගැහුණා. මේ තමයි සාතාගිර හේමවත කියන යක්ෂ මිත්‍රයෝ දෙන්න. මේ දෙදෙනා අතර ඇතිවෙච්ච සංවාදයේදී බුදුරජාණන් වහන්සේගේ පහළවීම ආශ්චර්යමත් කරුණු හිමාල වනයේ සිද්ධ වෙච්ච ආශ්චර්යමත් දේ ධම්මචක්‍රය පවත්වනකොට ඉසිපතනේ සිද්ධ වෙච්ච දේ මේ සියල්ල කතා වෙන එක කාලී උපාසිකාවට ඇහුණා. ඒ කතාව ශ්‍රවණය කරගෙන ඉන්නකොට මහා ශ්‍රද්ධාවක් උපන්නා. අනුශ්‍රව වශයෙන් ආරංචියේම ශ්‍රද්ධාව ඉපදුනා. දෙන්න අතර ධර්ම සාකච්ඡාව යනකොට මේ කාලී උපාසිකාව සෝවාන් මාර්ගඵල අධිගමනය කරා. මෙතුමිය ඇත්තටම කියනවා නම් මෙතුමිය මේ බුද්ධ ශාසනයෙහි මේ මාර්ගඵල මුලින්ම අධිගමනය කරපු උපාසිකාව ලෙස තමයි සලකන්නට ඕනේ. මොකද සුජාතා පවා ඒ යසකොල පුත්‍රයාගේ නිවසට පැමිණියාට පස්සේ මාර්ගඵල අධිගමනය කරේ. ඒ ධම්මචක්කප්පවත්තන සූත්‍රයෙන් පස්සේ දින කීපයක් ගත වෙලා. මොකද ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ පැවැත්වූ දවසේ අසලපුන් පොහෝ දවසේ කොණ්ණඤ්ඤ ස්වාමීන් වහන්සේ සෝවාන් මගඵල ලැබුවා. පහවදා තමයි වප්ප ස්වාමීන් වහන්සේ. ඊටත් පහවදා බද්දිය. ඊටත් පහවදා 4 වෙනි දවසේ මහා නාම ස්වාමීන් වහන්සේ. 5 වෙනි දවසේ අස්සජි ස්වාමීන් වහන්සේ සෝවාන් වුණා. සියලු දෙනා වහන්සේලාම අනත්ත ලක්කන සූත්‍රය අහලා රහත් වුණේ 6 වෙනි දවසේදී. ඉතින් ඊට පස්සේ තමයි මේ යසකොල පුත්‍රයාගේ සම්මුඛ වීම සිද්ධ වුණේ. දින ගණනක් යන්නට ඇති. නමුත් මේ ධම්මචක්කයේ පවත්වලා ඉවර වෙලා මේ යක්ෂයෝ දෙන්නගේ සමාගමේදී තමයි ඒ ගමනේදී අතරමඟදී වෙච්ච සමාගමේදී තමයි මේ කාලිය මාර්ගඵල ලැබුවේ. ඒ නිසා අපි හිතනවා මේ කාලිය හැමෝටම කලින් උපාසිකාවන් අතර සෝවාන් මාර්ගඵල ලැබුවා කියන කතාව. ඉතින් ඒ නිසා මේ කාලිය බුදුරජාන් වහන්සේ පසු කාලයක අග්‍රස්ථාන ලබා දෙනකොට ප්‍රකාශ කරනවා ඒතදග්ගම් භික්ඛවේ මම සාවිකානං උපාසිකානං අනුස්සවප්පසන්නානං යදිදං කාලී උපාසිකා කුරර ගරිකා. මහණෙනි මාගේ බුද්ධ ශාසනයෙහි අනුස්සවයෙන් ප්‍රසාදය උපදවාගත් උපාසිකාවන් අතර මේ කාලී උපාසිකාව කුරරගර නගරයේහි කාලී උපාසිකාව අග්‍රයි ශ්‍රේෂ්ඨයි කියලා දේශනා කරා. සමහර පොතන්වල තියෙන කුල ගරිකා කියලා. අටුවාවේ තියෙන කුරර ගරිකා කියලා. කුරරගර නගරයේහි වාසය කරපු උපාසිකාව කියන එකයි. ඉතින් මේ කාලී උපාසිකාවට හිටියා
කුරරගර නගරයේම තවත් උපාසිකාවක් මිත්‍රයෙක් කාතියානි කියලා. මේ කාතියානි උපාසිකාවයි දෙදෙනා හොඳම මිත්‍රයි. ඉතින් මේ කාලි උපාසිකාවගේ කලින්ම සෝවාන් වුණා. පස්සේ දරුවෙක් හම්බුණා. දරුවා බුද්ධ ශාසනයේ මහාන වුණා. කුටිකන්න සෝන නමින් මහාන වුණා. ඉතින් මේ ස්වාමින් වහන්සේ කුටිකන්න සෝන ස්වාමින් වහන්සේ පැවිදි වුණේ කච්චායන මහරහතන් වහන්සේ සම්මුඛෙහි. කච්චායන මහරහතන් වහන්සේ සම්මුඛේ පැවිදි වෙලා රහත් වෙලා තමයි බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්නට වැඩම කරේ. බුදුරජාණන් වහන්සේ මේ කුටිකන්න සෝන ස්වාමින් වහන්සේට තමන් වහන්සේගේ එක කුටියේ වාසය කරන්න අවස්ථාව ලබා දුන්නා. අපේ බුද්ධ ශාසනයේ තියෙන කතා ප්‍රවෘත්ති අනුව ආනන්ද ස්වාමින් වහන්සේවත් තථාගතයන් වහන්සේ සමග එක කුටියේ සතපිලා නැහැ. නම් මේ කුටිකන්න සෝන මහරහතන් වහන්සේට ඒ අවස්ථාව ලැබුණා. රාත්‍රියේදී අවදි වුණාට පස්සේ සතපිලා තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ සෝන ස්වාමින් වහන්සේට අට්ඨක වර්ගය දේශනා කරන්නට කියලා. සුත්ත නිපාතේ අට්ඨක වර්ගය. ඒ අට්ඨක වර්ගයේ කුටිකන්න සෝන ස්වාමීන් වහන්සේ දේශනා කරා බොහොම මధుර ලෙස තථාගතයන් වහන්සේ සාදුකාර දුන්නා. බොහොම අනර්ගව මේ දේශනා කරා. ඊටා මිහිරිව දේශනා කරා කියලා. ඉතින් මේ කතා ප්‍රවෘත්තිය ලොකුවට ඇහුණා. බුද්ධ ශාසනයේ පැතිරුණා. විනය පිටකයේහි මේ කතා ප්‍රවෘත්ති සඳහන් වෙලා තියෙනවා. ඉතින් මහා වග්ගපාළි සඳහන් වෙලා තියෙනවා. ඉතින් කාලී උපාසිකාව බොහොම සතුටටපත් වුණා. තමන්ගේ පුත්‍රයා බුදුරජාණන් වහන්සේට පවා ධර්මයේ දේශනා කරපු ශ්‍රේෂ්ඨ පුරුෂයෙක් කියන සතුට තිබුණා. ඉතින් දිනක් තමන්ගේ නගරයට වැඩම කරපු වෙලාවේ කාලී උපාසිකාව ආරාධනා කරා සෝන ස්වාමින් වහන්සේට පුත්‍රය ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ යම්සේ තථාගතයන් වහන්සේට ධර්මයේ දේශනා කරා නම් ඒ ලෙසට මටත් ධර්මයේ දේශනා කරන්නයි කියලා. මහා මණ්ඩපයක් සකස් කර නගරයේහි ඔන්න ධර්ම දේශනාවක් සංවිධානය කරා. ඉතින් මේ කාලී උපාසිකාවේ මිත්‍රයානේ කාතියානි ඉතින් එතුමියත් සහභාගී වුණා. එතුමිය බණ අහගෙන යනකොට බොහොම සතුටටපත් වෙලා දාසියකට කීවා මටත් ඕනේ මේ කාලීගේ දාණයට නැත්තම් කුසලයට සම්බන්ධ වෙන්න. මටත් මේ ධර්ම දේශනාව ඉවර වෙනකන් මේ ආලෝකයේ තියෙන්න එපා මිනිස්සුන්ට. ඒ නිසා පහන් ටිකක් දල්වන්න ඕනේ. අද කාලේ වගේ ලයිට් එහෙම නැහෙනේ. ඉතින් පහන් ටිකක් දල්වන්න ඕනේ. මේ ධර්ම දේශනාවට උපකාර කරන්නට ඕනේ, අනුග්‍රහ කරන්නට ඕනේ. දාසියකට ගිවා ඉක්මනටම ගිහිලා තෙල් අරන් එන්න පහන් වලට. හැබැයි මේ වෙලාවේදී කාතියානියගේ නිවසේ මහා බරපතල සිද්ධියක් සිද්ධ වෙමින් තිබුණේ. 900ක් සොරු එතුමියගේ නිවස මංකොල්ල කන්නට ඇවිල්ලා. සොරු ටික දිවා කාලයේදී ඇති කරගත්ත සංඥා අනුව උමගක් හාරලා නිවසින් මතුවලා හිටියේ. හැබැයි සොර නායකයා මොකද කරේ? කාතියානි ධර්මවත් කාන්තාවක් එතුමිය මොකද්ද කරන්නේ? ධර්ම ශ්‍රවණය කරනකොට නිවසට එයිද නැද්ද කියලා බලාගෙන එතුමිය පිටිපස්සෙන්ම වාඩි වෙලා හිටියා. බණ අහන්නව නෙවෙයි කාතියානි ගැන ඔත්තු බලන්න. තමන්ගේ පිරිස අන්න නිවස කොල්ල කනවා. උපාසිකා දාසිය ගිහිලා දැක්කම හොර පිරිස දැක්කම කලබල වෙලා තෙල් ගන්න නැතුව දුවගෙන ඇවිල්ලා කිව්වා අන්න ස්වාමීනි නැත්තම් ස්වාමි දියණියනි ඔබගේ නිවස හොරු ටිකක් කොල්ල කනවා කියලා. ඒ වෙලාව හොර නායකයා කල්පනා කරා බැරි වෙලා හරි ඒ නිවසට යන්නට පිටත් වුනොත් කඩුවෙන් එකපාරම දෙකට පළලම මරනවා. හැබැයි බැරි වෙලා හරි නිවස ගැන අතහැරලා බණ අහන්නට යමු වුනොත් මේ සියලු බඩු ටික මම ආපහු දෙනවා. හොරාගේ හිත පවා ඒ වෙලාවේ ටිකක් නමුණා නැත්තම් ගුණයට නැමුණා. ඒ වෙලාවේ කාතියානිය කියනවා දාසියට නිස්සබ්ද වෙන්න. කල්ප 7සහස්‍ර ගණනකින් තමයි බුදුබණ පදයක් ඇහෙන්නේ. මේ රහතන් වහන්සේ කෙනෙක් බුදුබණ දේශනා කරනවා. මට ඒ නිවසේ වස්තුව සියල්ල කොල්ල කෑවත් ඒ සියල්ලම ලෞකික සම්පත්. ඒ වලින් කිසි ප්‍රයෝජනයක් නැහැ. මගේ ධර්මයට අන්තරා කරන්න එපා කියලා ඒ පණිවිඩය ඒ තැනම වහලා දාලා නිසල්මනේ ධර්මය අහන්න පටන් ගත්තා. ඒ වෙලාවේ සොර නායකයාට හීන් දාඩිය දාන්න පටන් ගත්තා. මෙවන් වූ ධර්මයට ලැබි ධර්ම ගරුක කාන්තාවකගේ වස්තුව අපි හොරා කෑවොත් අපි සියලු දෙනාම පොළොව පලාගෙන යයි. මේක මහා බරපතල පාපයක් කියලා වහාම නැගිටලා ගිහිල්ලා හොර පිරිසට අනුදැන දුන්නා. සියලු බඩු ටික නැවත තැන්පත් කරන්න. කිසිදු බඩුවක් හොරා ගන්න එපා ආන දුන්නා. ආන දිලා සියලු දෙනාම ධර්ම සභා මණ්ඩපයට ආවා. කාතියානිය අර නිවස කෙරෙහි අපේක්ෂා අතහැරලා බලන්න කොතරම්නම් වීරියක්ද කොතරම්නම් ගෞරවයක්ද ඒ ලෞකික සම්පත් කෙරෙහි ගෞරවය අතහැරලා මේ ධර්ම ගෞරවයෙන් ධර්මය අහමින් ඉන්නකොට මෙතුමිය ඒ ධර්ම දේශනා කෙලවර උදෑසන හිමිදිරි පාන්දර සෝවාන් මාර්ගඵල සාක්ෂාත් කරා. හොර පිරිස ඇවිල්ලා එතුමියගේ ළඟ දණින් වැටලා සමාවිල්ලු. ඇහුවා මොකද මේ දරුවනි? මොකද්ද කරපු වරද? අනේ උපාසිකාවෙනි මාතාවෙනි අපි ඔබගේ නිවස කොල්ල කෑවා. නමුත් ඔබ නිවස ගැන අපේක්ෂාවෙන් තොරව බණ ඇහුවා. අපිට සමාවන සේක්වා. ඒ වෙලාවක මම සියලු දෙනාටම සමාව දෙනවා. අනේ එහෙම කරන්න එපා.
අපි බොහෝ කාලයක් පව්කම් කරමින් හොරකම් කරමින් ජීවත් වුණේ. අපි කරපු පව්කම් වල බරපතලකම දැන් අපිට තේරෙනවා. ඒ නිසා ඔබගේ පුත්‍රයෙක් ඉන්නවනේ. මිත්‍රියගේ පුත්‍රයා ඒ සෝන රහතන් වහන්සේ ඉදිරියේ අපිව පැවිදි කරවන්නයි කියලා. කාතියානී සෝන ස්වාමීන් වහන්සේ වෙත ගිහිලා කරුණු කාරණා පැහැදිලි කරලා පැවිද්ද ඉල්ලලා දුන්නා. සියලු දෙනාම පැවිදි වෙලා පසු කාලයක සව් කෙලසුන් නසා අරිහත්ත්වයේ සාක්ෂාත් කරා. මේ තමයි කාතියානියගේ කතා ප්‍රවෘත්තිය. තථාගතයන් වහන්සේ මේ කරුණ මුල් කරගෙන ත්‍රිවිධ රත්නයේ කෙරෙහි අවිච්ඡ ප්‍රසාදයේ ඇති තමන්ගේ නිවස සම්පත් සියල්ලම අතහැරලා ධර්ම ගෞරවයෙන් ත්‍රිවිධ රත්නයේ කෙරෙහි ශ්‍රද්ධාවෙන් ඒ ධර්මයේ ශ්‍රවණය කරපු බොහෝ දෙනා ධර්ම මාර්ගයට යොමු කරපු මේ කාතියානියගේ මේ ගුණ මහත්වයේ සලකලා දේශනා කරනවා. ඒතදග්ගම් භික්ඛවේ මම ශාවිකානං උපාසිකානං අවෙච්ඡප්පසන්නානං යදිදං කාතියානී. මහණෙනි, මගේ බුද්ධ ශාසනයේ නොසෙල්වෙන ශ්‍රද්ධා ඇති උපාසිකාවන් අතර මේ කාතියානී අග්‍රයි ශ්‍රේෂ්ඨයි කියලා අගතනතුරු ලබා දුන්නා. ඊළඟට අපේ බුද්ධ ශාසනයේ හිටියා බුදුරජාණන් වහන්සේට බොහොම කුළුපග විශ්වාසවන්තම යෝලක්. ඒ තමයි නකුල මාතාව නකුල පිතා. නකුල මාතා නකුල පිතා කියන දෙදෙනාගේ කතා ප්‍රවෘත්ති අපි උපාසක වර්ණාවේදී සිද්ධ කරා තරමක්. මේ නකුල මාතා නකුල පිතා දෙදෙනා බුදුරජාණන් වහන්සේගේ සසරදී 500ක් ආත්ම භාවවල අම්මා තාත්තා, 500ක් ආත්ම භාවවල සුළු මව සහ සුළු පියා, 500ක් ආත්ම භාවවල ලොකු මව සහ ලොකු පියා, 500ක් ආත්ම භාවවල නැන්ද සහ මාමා, 2000ක් ආත්ම භාවවලදී ලොකු සම්බන්ධයක්. ඒ නිසා මුලින්ම තථාගතයන් වහන්සේ මුණ ගැහිච්ච වෙලාවේදී බුදුරජාණන් වහන්සේ ගාවට ඇවිල්ලා ශරීරයේ ස්පර්ශ කරමින් ඇහුවනේ, පුතේ කොහිද මෙච්චර කල් අපිව දාලා ගියේ, ඇයි ආවේ නැත්තේ, ඇයි ප්‍රමාද වුනේ කියලා. භික්ෂූන් පවා විමතියටපත් වුණා. අපි අහලා තියෙන තථාගතයන් වහන්සේගේ දෙමව්පියෝ දෙන්න මහා මායා සුද්ධ හොදන. මේ දෙන්න කවුද? එළ තථාගතයන් වහන්සේ දේශනා කරන එහෙම කියන්න එපා මහණෙනි, හිතන්නට එපා. මේ මංගේ සංසාරගත දෙමව්පියෝ දෙදෙනෙක්. සංසාරගත හුරුවටයි මේ දේ සිද්ධ කරේ. තථාගතයන් වහන්සේ ධර්මයේ දේශනා කළ මාර්ගඵල ලබා දුන්නනේ. ඉතින් මේ නකුල පිතාව පියතුමා තථාගතයන් වහන්සේ වෙත එළඹිලා බොහෝම සුහදව මිත්‍රශීලීව කතා බහ සිද්ධ කරනවා. හරිම විශ්වාසවන්තයි. නකුල මාතාවත් එහෙමයි. ඒ සසර තිබිච්ච හිතවත්කම ස්වාමීන් වහන්සේ කෙනෙක්ට තමන්ගේ මව්තුමිය එක්ක ඕන විදිහට කතා කරන්න පුළුවන් විශ්වාසය තියෙන තමන්ගේ මවනි, පියානි. ඒ විශ්වාසය මේ දෙදෙනාට තිබුණා. ඒ නිසා බුද්ධ ශාසනය, අපේ බුද්ධ ශාසනයෙහි උපාසිකාවන් අතර විශ්වාසවන්තම කතා ඇති, තථාගතයන් වහන්සේ සමග විශ්වාසවන්තම කතා ඇති කුළුපවගම ඒ උපාසිකාව තමයි මේ නකුල මාතාව. ඒ නිසා තාරාන්තර ලබා දෙනකොට තථාගතයන් වහන්සේ ඒතදග්ගම් භික්ඛවේ මම ශාවිකානං උපාසිකානං විශ්වාසිකානං යදිදං නකුල මාතා. මහණෙනි, මගේ බුද්ධ ශාසනයෙහි විශ්වාස කතා ඇති උපාසිකාවන් අතර මේ නකුල මාතාව අග්‍රයි කියලා අගතනතුරු ලබා දුන්නා. ඊළඟට තියෙන්නේ අපේ බුද්ධ ශාසනයෙහි අපි වැඩිපුරම කතා කරන උපාසිකාවගේ කතාව. ඒ තමයි බුද්ධ ශාසනයේ අග්‍රදායිකාව විසාකා මිගාර මාතාව. කල්ප ලක්ෂයක් පෙරම් පුරාගෙන ආපු මහා පුණ්‍යවන්ත කාන්තාවක්. කාශ්‍යප බුද්ධ ශාසනයේදී කිකී කියන රජුරවන්ට හිටියා දූවරු 7 දෙනෙක්. සමනී, සමන ගුත්තා, භික්ඛුනී, භික්ඛු දායිකා, ධම්මා, සුදම්මා, සංඝ දාසී කියලා දූවරු 7 දෙනෙක්. ඒ 7 දෙනා අතුරින් බාලම දියණිය තමයි සංඝ දාසී. ඇය තමයි මේ බුද්ධ ශාසනයෙහි විසාකාව නමින් උප්පත්තිය ලැබුවේ. මේ පුණ්‍යවන්ත කුමාරිකාව නැත්නම් පුණ්‍යවන්ත කාන්තාව අංග රට බද්දිය නගරයේ තේ උප්පත්තිය ලබන්නේ. මගධ රජුරවන්ට නැත්නම් මගධේශ්වර බිම්බිසාර රජුරවන්ට තිබුණානේ රටවල් දෙකක්, අංග මගධ කියලා. මේ දෙකේම අධිපති තමයි බිම්බිසාර රජුරුව. එතුමාගේ රාජ්‍යවල හිටියා අමිත භෝගී සිටවරු 5 දෙනෙක්. කවුද? ජෝතිය, ජටිල, පුන්නක, මෙණ්ඩක, කාකවලිය කියලා. මේ 5 දෙනා මහා බලවත් පුණ්‍යවන්ත සිටවරු 5 දෙනෙක්. මොවුන් අතුරෙන් මෙණ්ඩක සිටවරයත් විශේෂයි. මෙණ්ඩකට හිටියා බිරිඳක් චන්ද්‍රවතී දේවිය. පුත්‍රයා ධනංජය. පුත්‍රයාගේ බිරිඳ නැත්තම් ලේලිය සුමනාව. ඒ වගේම 16 හිටියා පුන්න. මේ 5 දෙනාටම මහා පුණ්‍ය 이르දි 5ක් තිබුණා. මේ මෙණ්ඩක සිටු පවුලේ ධනංජය සිටු පුත්‍රයාගේ බිරිඳ වන සුමනාවට තමයි මේ විසාකාව උපදුනේ. විසාකාව කියලා කියන්නේ මෙණ්ඩක සිටුවරයාගේ මිනිබිරිය. ඉතින් බද්දිය නගරයේ තථාගතයන් වහන්සේ වැඩම කරා විශේෂ කරුණකට. ඒ තමයි සේල බ්‍රාහ්මණතුමා ඇතුළු පිරිසට ධර්ම අවබෝධය ලබා දෙන. මහා පිරිසකට ධර්ම අවබෝධය සිද්ධ වෙච්ච අවස්ථාවක්නේ.
ඒ සේල බ්‍රාහ්මණයා සහ ඥාති පිරිසට ධර්ම අවබෝධය ලබා දෙන්නට තථාගතයන් වහන්සේ බද්දිය නුවරට වැඩම කරා. ඒ වෙලාවේදී මෙණ්ඩක සිටුවරයා කල්පනා කරනවා තථාගතයන් වහන්සේ වෙත පෙර ගමන් යා යුතුයි. තමන්ගේ මිනිබිරිය විසාකාව 7 අවුරුදු වියේ හිටියේ. කතා කරලා තමන්ගේ යාළුවන් සමග රතවල නැගිලා බුදුරජාන් වහන්සේ වෙත ගිහිලා පිළිගන්නට යෝජනා කරා. එතුමිය ඊටාම ඥානවන්තයි. රතවලින් ගිහිලා ටික දුරක් යනකොට රතෙන් බහින්නට ඕනේ කියලා රතෙන්ම ගිහිලා හම් වෙන්න හොඳ නැති බව දැනගෙන රතෙන් බැහැලා සියලු දෙනාගේ තථාගතයන් වහන්සේ මුණ ගැහුණා. තථාගතයන් වහන්සේ අයගේ වයසට නුවණට ගැළපෙන ධර්මයක් දේශනා කරා. පළම දර්ශනයෙන්ම ඒ විසාකාව සෝවාන් මාර්ගඵල අධිගමනය කරා. පසුව මෙණ්ඩක සිටුවරයාත් ඇවිල්ලා බුදුබණ ඇහුවා. එතුමාත් සෝවාන් මාර්ගඵල අධිගමනය කරා. තථාගතයන් වහන්සේ සේල බ්‍රාහ්මණතුමා ඇතුළු පිරිසට මාර්ගඵල ලබා දීලා උන්වහන්සේ ආපහු වැඩම කරා. ඉතින් මේ විසාකාව මේ බද්දිය නගරේ ඊටාම සැපසේ හැදී වැඩෙනවා. ඒ වෙනකොට කොසල් රජතුමාට අදහසක් ආවා. බිම්බිසාර රජුරුවන් ගාවේ ඉන්න සිටුවරු 5 දෙනාගෙන් එක්කෙනෙක් තමන්ගේ රාජ්‍යයට ගෙන්න ගන්නට ඕනේ කියලා. පණිවිඩයක් යවුවා. බිම්බිසාර රජුරෝ අමාත්‍යවරු කැඳවලා කරුණ විශාලා. අමාත්‍යවරු කිව්වා මේ මහා සිටුවරු නම් එක්කෙනෙක්වත් යවන්නට සුදුසු නැහැ. යවන්නට අපිටත් බෑ. අපි සිටු පුත්‍රයෙක් යවමු කියලා මෙණ්ඩක සිටුවරයාගේ පුත්‍රයා වන ධනංජය සිටුවරයා පිටත් කරා. ධනංජය කැමති වුණා. පිටත් වෙලා යනකොට කොසල් රජුරවන්ට පණිවිඩය ගියා. කොසල් රජුරව මොකද කරේ? කොසල් රටට යොදුන් 7ක් ඈතින් සාකේත කියන නුවරේ එතුමාට පදිංචියට හරි ගස්සලා දුන්නා. මේ ධනංජය සිටුවර දැන් සාකේත නුවර තමයි පදිංචි වුණේ. ඉතින් කාලයක් වාසය කරනකොට කොසල් රට හිටපු මිගාර කියන සිටුවරයාට මිගාර සිටුවරයාගේ පුත්‍ර පූර්ණ වර්ධන පුත්‍රයා ආවාහ විවාහ සිද්ධ කරන කල වයසට එළඹුණා. ඒ වෙලාවේදී මිගාර සිටුවරයා පිරිස යෙදෙව්වා පූර්ණ වර්ධන තමන්ගේ පුත්‍රයාට සුදුසු බිරිඳක් කාන්තාවක් දියණියක් හොයාගන්නට කියලා. පිරිස බොහෝ තැන්වල සැරිසරුවා. නමුත් සුදුසු කාන්තාවක් ලැබුණේ නැහැ. අවසානයේ සාකේත නුවරට ගියා. එදා විසාකාව තමන්ගේ යහළුවන් සමග නාන්නට ගිහිල්ලා පැම් පහස් වෙලා එන ගම. එනකොට මහා වරුසාවක් ඇද හැලුණා. සියලු මිත්‍රයෝ ටික දුවගෙන ආව ශාලාවකට. ඒ ශාලාවේ තමයි අර පරීක්ෂක පිරිස හිටියේ. ඉතින් ඒන කාන්තාව එක්කෙනෙක් ගැනවත් ලොකු පැහැදීමක් ඇති වුණේ නැහැ. නමුත් මේ විසාකාව හිමින් ගමනින්ම වැස්සේ තෙමි ආවා. එනකොට ඒ රූප ස්වභාව දුටුවා, සංවරකම දුටුවා, පැහැදීමක් ඇති වුණා. ශාලාවට ආවට පස්සේ ඇහුවා, ඔබ ලස්සන වුණාට වයසින් තරුණ වගේ පෙනුනට හැසිරෙන්නේ මහා පරිණිත කෙනෙක් වශයෙන් වගේ. ඇයි ඔබට හයියෙන් එන්නට ශක්තියක් නැද්ද? හැකියාවක් නැද්ද? බැරි වෙලා හරි අස්සෙක්, කොටියෙක්, ව්‍යාග්‍රේක්, ඇතෙක් ලුහු බැඳගෙන ආවත් ඔය විදිහට දෙන්නේ කියලා ඇහුවා. එලා විසාකාව කියනවා, මගේ වයස තාම තරුණයි. නමුත් මම කල්පනා කරේ මේ විදිහට. මට වස්ත්‍ර, ඔබගේ වස්ත්‍ර එහෙම තෙමෙනව නේද කියලා ඇහුවා. වස්ත්‍ර නම් මගේ නිවසේ ඕන තරම් මට තියෙනවා. නමුත් සුදුසු කල වයසට එළඹිච්ච කාන්තාව හරියට පිට කුලයකට ලබා දිය යුතු භාණ්ඩයක් වගේ. දෙමව්පියෝ ලබා දිය යුතුයි. ඒ කාලේ එහෙමනේ ක්‍රමය. ඉතින් ඒ නිසා බැරි වෙලා හරි මම දුවගෙන ඇවිල්ලා අතප්පයක් කැඩුනොත් එහෙම අතපය කැඩිච්ච තුවාල වෙච්ච කාන්තාව කවුරුත් පිළිකුල් කරනවා. ඒ නිසා මගේ දෙමව්පියන්ට මාව සරණ පාවා දෙන්න බැරි වෙනවා. ඒ නිසා මම හරි පරිස්සමෙන් තමයි මගේ කය පරිහරණය කරන්නේ. මේ ප්‍රකාශයෙන්ම පැහැදුනා. පැහැදිලා මොකද කරේ? මල් මාලාවක් හිසේද පැලඳ දැම්මා. හිස උඩින් තිබ්බා මල් ටික. ඒ වෙලාවෙදිම විසාකාව තේරුම් ගත්තා දැන් තමන්ව වෙන කෙනෙක්ට බන්දලා දෙන්නයි සූදානම් වන්නේ. ඒ වෙලාවේදී ඒකට අවනත වෙලා බිම හිමින් සැරේ වාඩි වුණා. ඒ පිරිස කරපු දේ වටේටම කර්ටන් එකක් නැත්තම් ඒ තිරයක් ඇද්දා. ඒ තමයි ඒ කාලේ තිබිච්ච චාරිත්‍ර ක්‍රම. ඊට පස්සේ සියලු දෙනාම විසාකාව හිමින් සැරේ එක්කගෙන ගියා ධනංජය සිටුවරයාගේ නිවසට. ගිහිලා කරුණ ප්‍රකාශ කරා. ධනංජය සිටුවරයා ප්‍රකාශ කරා මේ මිගාර සිටුවරයා ධනෙන් නම් අපිට සමාන නැහැ. අපිට වඩා අඩුයි. නමුත් ගෝත්‍රාදියෙන් කුලාදියෙන් අපිට සමානයි. ඒ නිසා අපි සතුටින්ම මගේ දේනියව බාර දෙනවා කියලා පණිවිඩය යවුවා. මිගාර සිටුවරයා පුදුම සතුටටපත් වුණා. මේ වගේ විශිෂ්ට සිටු කුලයකින් නම් මගේ ලේනිය එන්නේ කියලා සතුටටපත් වෙලා රජුරුවන්ට ප්‍රකාශ කරා. රජුරුව ඇහුවා මමත් එන්න ඕනේද? අනේ ස්වාමීනි රජුරුවන්ගේ ගමනක් කෙසේනම් මම බලාපොරොත්තු වෙන්නද? රජුරුව කල්පනා කරා සිටුවරයාව සතුටටපත් කරන්නත් ඕනේ. අපි අර ආරාධනා කරපු සිටු පවුලෙන්නේ මේ ධනංජය සිටුවරයාත් ආවේ. ඒ නිසා යුතුයකමක් ලෙස රජුරුවත් ගමනට පිටත් වුණා. සාකේත නුවරට ගියා. ගියාට පස්සේ ධනංජය සිටුවරයා දැනගත්තා කොසල් රජුරුව එනවා කියලා. තමම පෙර ගමන් ගිහලා පිළිගත්තා. රජුරුවනේ ඇවිල්ලා නිවසේ ආදී නවාතැන් දීලා
මාස ගණනක්ම සියලු උපස්ථාන සිද්ධ කරා. මාස ගණනක්ම උපස්ථාන සිද්ධ කරා. රජුරෝ යන්නට හැදුවා කරදරයක් නිසා. නමුත් අවස්ථාව දුන්නේ නැහැ. මාස 4ක්ම උපස්ථාන කරා. ඒ කාලෙදි තමයි විසාකාවට ඒ ධනංජය සිටුතුමා මහා ලතා පළඳනාව සකස් කරන්නට යෙදුනේ. මුතු මැණික් ආදිය බොහෝ වටිනා දේවල් යොදලා රත්තරන් ආදී යොදලා සකස් කරපු පළඳනාවක්. ඒකේ වටිනාකම කෝටි 9ක් වෙනවා. ඉතින් මේ මහා ලතා පළඳනාව සකස් වුණාට පස්සේ මාස 4ක කාලයක් ගෙවිලා තිබුණේ. ඉතින් කොසල් රජතුමා මිගාර සිටුවරයා සමග පිටත් වෙන්නට තීරණය කළා. ඉතින් ධනංජය සිටුවරයාත් තමන්ගේ දියණිය වෙච්ච විසාකාව පිටත් කරන්නට යෙදුණා. ඒ පිටත් කරන්න යන දවසේදී පිටත් කරන්නට යන අවස්ථාවේදී ඒ ධනංජය සිටුවරයා ඒ විසාකාවට අවවාද 10ක් දුන්නා. මේ අවවාද 10 අල්ලපු කාමරේ හිටපු මිගාර සිටුතුමාට ඇහුණා. මොනවද මේ 10? දියණිය ඔබ කුල ගෙදරට ගියාට පස්සේ කවදාවත් ඇතුළත ගිනි පිටතට යන්නට ගෙනියන්න එපා. පිටත ගිනි ඇතුළට ගේන්නට එපා. දෙන අයට පමණක් දන් දෙන්න. දෙන අයට පමණක් දෙන්න. නොදෙන අයට දෙන්නට එපා. දෙන අයටයි නොදෙන අයටයි දෙන්න. ඒ වගේම සුවසේ ඉඳගන්න, සුවසේ ආහාර අනුභව කරන්න, සුවසේ සැතපෙන්න, ඒ වගේම ගිනි පුදන්න, ඒ වගේම නිවස ඇතුලේ දේවතාවන් නමස්කාර කරන්න. මිගාර සිටුතුමාට මේක පොඩි ප්‍රහෙලිකාවකුත් වුණා. නමුත් ඒ ගැන විමසන්නට ගියේ නැහැ. ඉතින් විසාකා පිටත් වෙනකොට ධනංජය සිටුතුමාගේ අනින් බොහෝ කිරි ගවයන් පවා දෙනුන් පවා පිටත් කරන්නට යෙදුණා. ඒ වෙලාවේදී වැටවල් වලින් පැන හරක් ගියා කියලා පොත්පත්වල දැක්වෙනවා. ඒ වගේම ධනංජය සිටුතුමා තමන්ගේ දියණිය ඒ මිගාර සිටු කුලයට යවනකොට එක්තරා ඥානවන්ත පුරුෂයෝ 8 දෙනෙක් එකතු කරලා කිව්වා මේ 8 දෙනා තමයි මගේ දියණිය ඒ කුල ගෙදර ඉන්නකොට යම් ගැටලුවක් ප්‍රශ්නයක් පැන නැගුණොත් ඒ විසඳුම කරන්නට ඕනේ, නඩුව අහන්නට ඕනේ. හරි වැරද්ද කවුද නිවැරදි කවුද වැරදි කියලා තීරණය කරන්නට ඕනේ කියලා මිනිස්සු 8 දෙනෙකුත් පිටත් කර හැරියා. විනිශ්චයකාරයෝ 8 දෙනෙක්. ඉතින් විසාකාව මේ ගමන යනකොට සවැත් නුවරට කිට්ටු වෙනකොට කල්පනා කරා මම මහා ලතා පළඳනාව පැනඳගෙන රතේ ඇතුළට වෙලා යනවද රතේ හිටගෙන පේන්නට යනවද කියලා. ඒතකොට කල්පනා වුණා වැහිලා යනකොට මහා ලතා පළඳනාවේ වටිනාකමක් දර්ශනය වෙන්නේ නැහැ. ඒ නිසා රතේ හිටගෙන යන්නට ඕනේ කියලා තමන්ගේ රූපය පෙනෙන්නට නිරාවරණය වෙන විදිහට මහා ලතා පළඳනාව පැනඳගෙන හැමෝටම දකින්න පුළුවන් විදිහට ගියා. මිනිස්සු මේ රූප ස්වභාවයෙන් යුක්ත විසාකාව ඒ වගේම ඇයගේ ආභරණ ආදී දැකලා මහා පුදුමයටපත් වුණා. අපේ මිගාර සිටුවරයාගේ ගෙදරට ගැලපෙන ලේඩියක්ම හම්බුණා කියලා සතුටටපත් වුණා. ඊට පස්සේ මේ නිවසට පැමිණියාට පස්සේ අපේ රජතුමාට සහ සිටුවරයාට මේ විසාකාවගේ පියතුමා සත්කාර කරපු නිසා විසාකාවට බොහෝ තුටුපඬුරු නගරවාසීන් එව්වා. ඒ සියල්ලම වගේ විසාකාව බෙදා දුන්නා. අන් අයට බෙදා දුන්නා. ඉතින් එදවස මේ විසාකාවගේ නිවසේදී ඒ මිගාර සිටුවරයාගේ නිවසේදී තවත් විශේෂ සිදුවීමක් වුණා. ඉස්තාලේ හිටපු ආජානීය වෙළඹක් පැටියෙක් වැදුවා. පැටියෙක් ප්‍රසූත කරා. ඉතින් කවුරුත් උපස්ථානයට ගියේ නැහැ. කරුණ දැනගෙන විසාකාව රාත්‍රියේම පන්දන් අරගෙන දාසියන් සමග ගිහිල්ලා ඒ වෙළඹට තෙල් ආදී ආලේප කරලා පහසුව සලසලා දුන්නා. ඉතින් මිගාර සිටුතුමා දවස් 7ක් මුළුල්ලේම තමන්ගේ පුත්‍රයාගේ විවාහ මංගල්‍යය සිද්ධ කරලා 7 වෙනි දවසේදී තථාගතයන් වහන්සේ සවැත් නුවර හිරුමඩලක්සේ වැඩ සිටියත් තමන්ගේ ශාස්ත්‍රවරු නැත්තම් තමන්ගේ පූජකවරු වන ඒ නිගණ්ඨයන්ට ආමන්ත්‍රණය කරලා 7 වෙනි දවසේ මහා දානය සකස් කළා. විසාකාවට පණිවිඩයක් යවුවා ලේලිය රහතන් වහන්සේලා වැඩලා ඉන්නේ දානි පිළිගන්නන්නට එන්නටේ කියලා. විසාකාව පස්වනක් ප්‍රීතියෙන් පිනා ගිහිලා බොහොම සතුටටපත් වෙලා රහතන් වහන්සේලාව බැහැ දකින්නට දානේ පූජා කරන්නට පැමිණියා. නමුත් ආපු වෙලාවේදී දුටුවේ කුමක්ද? නිර්වස්ත්‍රව ඉන්න නිගණ්ඨ පිරිසක්. එතුමිට මහා ලැජ්ජාවක් ඇති වුණා. වචනයක් පිට කළා. මේ නිර්ලජ්ජී මිනිස්සු ඉදිරියට මම යන්නේ කොහොමද කාන්තාවක් විදිහට කියලා අනිත් පැත්තට ප්‍රකාශ කරලා හැරිලා ගියා. නිගණ්ඨ පිරිසට බොහොම ද්වේෂයක් ආවා. කලකිරීමක් ඇති වුණා. මිගාර සිටුතුමාට කියා සිටියා ඔබතුමා මේ ශ්‍රමණ බවත් ගෞතමයන්ගේ ශ්‍රාවිකාවක් ගෙනල්ලා මේ කාලකන්ණි ස්ත්‍රියක් ගෙනල්ලා මේ නිවසටම මහා හානියක් කරේ. ඇයි එහෙම කෙනෙක් ගෙනාවේ? වහාම පිටත් කර හරින්නට කිව්වා. ඒ වෙලාවේ මිගාර සිටුතුමා කල්පනා කරනවා මේ වෙලාව දැන් මේ වගේ දියණියව ලේලිය පිටත් කර හරින්න බෑ. මේක මහා මංගල්‍යයක්. විශේෂ පවුලකින් අරගෙන ආවේ. ඉතින් නිගණ්ඨයන්ට වන්දනා කරලා කිව්වා අනේ ස්වාමීනි ලාබාල දැරවියක් නේ. දැරවියන් ඒ ලාබාල කාලේ තරුණ අය
වැදගත් දේත් කියනවා නොවැදගත් දේත් කියනවා දැනගෙනත් කියනවා නොදැනත් වචන ප්‍රකාශ කරනවා. ඒ නිසා සමා වෙන්න කියලා ඒ දානිය පිළිගන්නලා පිටත් කර හැරියා. ඉතින් මේ මිගාර සිටුවරයා ඊට පස්සේ තමන්ගේ ආසනයේ ඉඳගෙන දානය කෑම අනුභව කරනවා. ඒ වෙලාවේදී පිණ්ඩපාතික ස්වාමීන් වහන්සේ නමක් එතනට පිවිසියා. විසාකා උපස්ථාන කරමින් හිටියේ සිටුවරයට. විසාකා මොකද කරේ? සිටුතුමාට පේන්නට හරි ගස්සලා එතනින් ඉවත් වුණා. සිටුවරයා ලාවට දැක්ක ස්වාමීන් වහන්සේව. නමුත් ගණන් ගත්තේ නැහැ. තමන්ගේ වාජනේ දිහා බලාගෙන ආහාර අනුභව කරන්නට යෙදුණා. ඒ වෙලාවේ විසාකාව තේරුම් ගත්ත සිටුතුමා දැන් දම් පිළිගන්නට සූදානමක් නැහැ. ඒ නිසා ස්වාමින් වහන්සේට කීවා අනේ ස්වාමීනි මගේ මාමණ්ඩිය පුරාණ ආහාරයක් අනුභව කරනවා. මෙතනින් ලැබෙන දෙයක් නැහැ. ස්වාමින් වහන්සේ ඉවත් වෙලා යන්නට. අතිච්ඡත බන්තේ කියලා පිටත් කර හැරියා. මේකෙදි මිගාර සිටුවරයාට ලොකු කේන්තියක් ආවා. කලින් අවස්ථාවේදී නිගණ්ඨයන්ට නිග්‍රහ කරපු වෙලාවේදී මිගාර සිටුවරයා ඉවසගෙන හිටියත් තමන්ට කරපු මේ නිග්‍රහය නිසා කෝපයටපත් වෙලා කිව්වා වහාම මේ ස්ත්‍රියව පිටත් කරන්න මේ නිවසින්. ආපහු නිවසට යවන්නේ කියලා. විසාකාව ඒ වෙලාවේ ප්‍රකාශ කරා මාව එහෙම යවන්න සුදුසු නැහැ. මගේ පියතුමා මේ ප්‍රශ්නේන බව දැනගෙන තමයි විනිශ්චයකාරයෝ 8 දෙනෙක්ම මාත් සමග එව්වේ. ඒ නිසා ඔවුන්ගේ විනිශ්චයක් අරගන්න ඕනේ ඉස්සල්ලා කියලා. මිගාර සිටුවරයට හිතුණා කතාව ඇත්ත තමයි. ඔහු දුර්දිග කල්පනා කරන කෙනෙක්. කතාව ඇත්ත තමයි කියලා විනිශ්චයකාරවරුන් ගෙන්නුවා. ගෙන්නලා දැන් ඔන්න විනිශ්චය කතාව යනවා. ඒ වෙලාවේදී මිගාර සිටුතුමා කිව්වා මගේ ලේලිය මම අසුචි අනුභව කරනවා කියලා ප්‍රකාශ කරා. මොකද පරණ ආහාරයක් කියන්නේ මේ පිළිකුල් දෙයක් අසුචි අනුභව කරනවා වගේ කියලා ඔහු සැලකුවා. ඒ වෙලාවේදී ඇහුවා ඇත්තද මේ කියන්නේ ලේඩි? විසාකාවගෙන් ඇහුවා විනිශ්චයකාරවරු. විසාකාව කිව්වා මිගාර මගේ මාමණ්ඩියට නම් අසුචි වළඳන්නට කැමැත්තක් ඇති. මම නම් එහෙම දෙයක් කිව්වේ නැහැ. මම කිව්වේ මොකද්ද? මගේ මාමණ්ඩිය පුරාණයේ කරනද පින් නිසා මේ පින්වන්ත තැනක ඉපදිලා ඒ පින් හේතු කරගෙන ප්‍රණීත භෝජනයක් අනුභව කරනවා. ඒක තමයි පුරාණ ආහාරය කියලා කිව්වේ. නමුත් එතුමා තමන්ගේ නිවසට වැඩම කරපු ශ්‍රමණ බ්‍රාහ්මණයට දන් දෙන්නේ නැහැ. නැවත පින් කරගන්නේ නැහැ. ඒ නිසා අලුත් පිනක් රැස් කරගන්නේ නැහැ. පරණ දේවල්ම අනුභව කර ඉන්නවා. පරණ පිනෙන් ලැබිච්ච දේම අනුභව කර ඉන්නවා. ඒකයි මම කීවේ. සාමාන්‍ය සම්ප්‍රදාය නම් ශ්‍රමණ බ්‍රාහ්මණ නිවසට පැමිණියාම දන් දෙන්නට ඕනේ. ඒක තමයි සත්පුරුෂයෝගේ ක්‍රියාව. මොන ආගමක වුණත්. නමුත් මගේ මාමණ්ඩි මේ දේ සිද්ධ කරේ නැහැ. ඒ නිසායි මම මේක කීවේ. විනිශ්චයකාරවරු මිගාර සිටුවරයා වෙත හැරිලා කිව්වා සිටුතුමනි දැන් අපේ දියණියගේ කිසි වරදක් නැහෙනි. ඔබතුමා තමයි මේ විදිහට හැසිරලා තියෙන්නේ. ඇයි මෙතුමිය පිටත් කරන්න කියලා කිව්වා. ඊට පස්සේ මිගාර සිටුවරයා දිගට හරහට ප්‍රශ්න කරන්න පටන් ගත්තා. ඒ විතරක් නෙවෙයි. මෙතුමිය ආපු දවසේදී අපි කාටවත් කියන්නේ නැතුව තැන් තැන්වල ගිහිල්ලා තියෙනවා කියලා චෝදනා කරා. ඉතින් ඇහුවා විසාකාවගෙන් ඇත්තද? ඔව් මම රාත්‍රියේ පිටත් වුණා. ඒ කිසිවක් නිසා නෙවෙයි. මේ සිටු ගෙදරම ස්ථාලයේ හිටපු ආජානීය වෙලඹක් එදා පැටියෙක් ප්‍රසූත කරා. එතුමිය ඒ වෙළඳවට පහසුව සඳහා 16ක්වත් නොකරන වැඩක් මම ගිහිල්ලා තෙල් ආදී ආලේප කරලා පහසු වේරණේ සලසා දුන්නා. ඒකයි මම සිද්ධ කරපු දේ. ඒ වෙලාවේදී විනිශ්චයකාරවරු කිව්වා මිගාර සිටුවරයාට ඉතින් සිටුතුමනි ඔබගේ ලේඩිය කරලා තියෙන යහපත් දෙයක් නේද? ප්‍රයෝජනවත් දෙයක් නේද? ඇයි දෝෂාරෝපණය කරන්නේ? ඊට පස්සේ මිගාර සිටුවරයා කිව්වා ඒ විතරක් නෙවෙයි නිවසෙන් පිටත් වෙනකොට මෙතුමියගේ පියතුමා මෙහෙම අවවාද 10ක් දුන්නා මම අහගෙන හිටියේ අල්ලපු කාමරේ ඉඳලා. කිව්වා ඇතුළත ගෙන පිටතට දෙන්නට එපා කියලා. එහෙම කොහොමද අපි කරන්නේ? පිට ගෙදරක අසල්වැසි නිවසක ගින්දර නැති වුණොත් එහෙම අපේ නිවසින් ගින්දර දෙන්නට ඕනේ. එහෙම නොකර ඉන්නට බෑ. කොහොමද එහෙම ජීවත් වෙන්නේ කියලා චෝදනා කරා. ඇහුවා මේ කතාව ඇත්තද? විසාකාව කිව්වා එහෙම තමයි. මගේ පියා එහෙම අවවාදයක් දුන්නා. නමුත් එතන අදහස් කරේ මේ ගෙදර ලිපේ තියෙන ගින්දර ගැන නෙවෙයි. එතන ගින්දර කියලා කීවේ කුල ගෙදරකට ගියාම ස්වාමියාගේ මාමණ්ඩිය නැන්දනියගේ අතර ඇති යම් ගැටලු ප්‍රශ්න ඇති වෙනවා. අඩුපාඩු තියෙනවා. ඒවා මේ දැසි දස්සන් සමග කතා කරන්නට එපා කියන එකයි ඇතුළත ගිනි පිටතට දෙන්න එපා කියලා කිව්වේ. ඒ වලින් ප්‍රශ්න ඇති වෙනවා. එහෙනම් පිටතට ගිනි ඇතුළට දෙන්න එපා කිව්වේ. මොකද අපේ ගෙදර ගින්න නැති වුණොත් අපි අනුන්ගේ ගෙවල් වලින් ගින්දර ඉල්ල ගන්නට ඕනේ. ඒ වෙලාවක විසාකාව ප්‍රකාශ කරා ඒකෙන් අදහස් කරේ මේ ගින්දර ගැන නෙවෙයි ඔබ කියන ගින්දර ගැන නෙවෙයි. සමහර වෙලාවට දැසි දස්සන් ආදිය නිවසේ අය ගැන දොරස්පරස් තියෙනවා. ඒ වගේ අවස්ථාවල ඒ කරුණු ඇවිල්ලා කේලම් කියන ශීර්ෂයේ නිවසයාට කිව්වොත් එහෙම ලොකු ආරවුල් ඇති වෙනවා. ඒකයි මේ පිටත ගිනි ඇතුළට ගේන්නට එපා කියලා කිව්වේ. ඊට පස්සේ මිනිස්සුකාරවරු කිව්වා ආයේ දැන් බලන්න කිසි වරදක් නැහැ නේ මේ දියණියගේ. එහෙම නෙවෙයි තවත් අවවාද ටිකක් දුන්නා. ඒවත් මට දැනගන්නට ඕනි. එක තැනක කිව්වා නොදෙන අයට දෙන්නට එපා කියලා. එහෙම කොහොමද කරන්නේ? ඒ වෙලාව විසාකාව කිව්වා ඒක අදහස් කරේ මෙහෙම දෙයක්. සමහර අය ඇවිල්ලා යම් දේවල් తాවකාලිකව ඉල්ල ගන්නවා. පොත්පත් ආදී වෙන්නට පුළුවන්. උපකරණ ආදී ඒවා නැවත ලබා දෙන්නම් කියලා ඉල්ල ගන්නවා. නමුත් ලබා දෙන්නේ නැහැ. එහෙම ලබා දෙන්නේ නැති අයට ඒවා දෙන්නට එපා. එතකොට දෙන අයට දෙන්නට කිව්වේ
ඒ වගේ නැවත ඒවා ප්‍රකෘතිමත් කරලා ලබා දෙන අයට රිටර්න් කරන අයට විතරක් දෙන්න කියලා කිව්වේ. එහෙමනම් එක තැනක කිව්වනේ දෙන අයටයි නොදෙන අයටයි දෙගොල්ලන්ටම දෙන්න කියලා. එතන අදහස් කරේ මෙහෙම දෙයක්. එතනදී සමහර වෙලාවලට අපේ ඥාති හිත මිත්‍රාදීන් ඒ වගේම නැති බැරි දුගී දුප්පත් අය ඇවිල්ලා යම් දේවල් తాවකාලිකව නැත්තම් ස්ථිරව ඉල්ල ගන්නවා. ඔවුන්ට ඒවා නැවත ප්‍රකෘතිමත් කරලා දෙන්නට හැකියාවක් නැහැ. ඒ වගේම අපේ ඥාති හිත මිත්‍රාදීන්. ඒ වගේ ඥාති හිත මිත්‍රාදීන්ට නැවත ලබා දීමට ධනයක් නැති අයට අපි අනුකම්පා ශීර්ෂයෙන් ලැබුණත් නොලැබුණත් ඒවා දෙන්නට ඕනේ. ඒවා ගැන බලාපොරොත්තු තියාගන්නට එපා. ඒක කරන්නේ සත්පුරුෂ ක්‍රියාවක් ලෙස. එහෙමනම් කිව්වේ මොකද්ද? සුවසේ ඉඳ ගන්නටේ කියලා. සුවසේ ඉඳ ගන්නටේ කියලා කිව්වේ අපි කුල ගෙදරකට ගියාම බිරිඳක් තමන්ගේ ස්වාමියාට ස්වාමියාගේ දෙමව්පියන්ට ගරු කරන්නට ඕනේ. ඉතින් යම් උස්සාසනයක ඉඳගෙන ඉන්නකොට ඕම් පැමිණියොත් එහෙනම් මම නැගිටින්නට ඕනේ. ඒක මට බාධාවක්. ඒ නිසා මගේ පියතුමා කිව්වා නිතරම ඒ නැගිටින්නට අවශ්‍ය නොවන අසුන් වල ඉන්න. ඒ කියන්නේ පොඩි අසුනක එහෙම වාඩි වෙලා හිටියා කියලා වැඩිහිටි කෙනෙක් ආව කියලා නැගිටින්නට අවශ්‍ය නැහැ. ඒ වගේ නැගිටින්නට අවශ්‍ය නොවන තැනකම ඉන්න ඒක සුවසේ ඉඳ ගැනීමක්. සුවසේ ආහාර අනුභව කරන්න කිව්වේ. ඒකෙන් අදහස් කරේ ස්වාමියාට මාමණ්ඩියට නැන්දිනිට ආහාර පාන ආදී දීලා ඔවුන්ගේ යුතුයකම් ඉෂ්ට කළාම ආහාර අනුභව කරන්න කියපු එකයි. සුවසේ නිදා ගන්න කිව්වේ. ඒකෙන් අදහස් කරේ ස්වාමියා ඒ වගේම නැන්ද මාමා ආදී සතපුණාට පස්සේ සියලු ගේදර වැඩ කටයුතු හොයලා බලලම නිින්දට යන්න කියන එකයි. එහෙමනම් කිව්වේ මොකද්ද? ගිනි පුදන්නටේ කියලා ගිනි වලට ගරු සත්කාර කරන්නට. ඒ කිව්වේ නිවසේ ඉන්නකොට ස්වාමියා ඒ වගේම මාමණ්ඩිය නැන්දනිය ආදීන්ට ගින්දර වගේ සලකන්න. ගින්දර එක සෙල්ලම් කරන්න යන්නේ නැහැ. බොහොම පරිස්සමින් අපි අසුරු කරන්නේ. ඒ වගේ තමයි මේ ස්වාමියාගේ නිවසේ වැඩි හිටිය අය ස්වාමියාව අපි ගරුසරුව ඇතුළේ අසුරු කරන්නට ඕනේ. ඒකයි උපදෙස් දුන්නේ. එහෙමනම් මොකක්ද කිව්වේ? ගෙදර ඇතුලේ දෙවියන් නම දෙන්න කියලා. එතන අදහස් කරේ නිවසට පැමිණෙන ශ්‍රමණක් බ්‍රාහ්මණයන්ට ගරුසරුව ඇතුව සත්කාර සම්මාන කරලා දාන ආදී දීන් පූජා සත්කාර කරන්න කියන එකයි. ඉතින් මේ කරුණු 10 විස්තර කරලා දුන්නම විනිශ්චයකාරවරු කිව්වා මිගාර සිටුවරයාට බලන්න අපේ දියණියගේ කිසි වරදක් නැහැ. කිසිදු වරදක් වෙලා නැහැ. ඔබ නිර්පරාධ නේද මෑව නිවසෙන් පිටත් කරන්න හැරි. ඒ වෙලාවේදී මිගාර සිටුවරයා කියනවා සමා වෙන්න දියණියනි මම කලබල වෙලා තමයි මේ ප්‍රකාශය කරේ. ඒ වෙලාවේදී විසාකාව එතනදී ප්‍රකාශයක් කරා. මාමණ්ඩිය කිව්වා නිවසෙන් පිටත් වෙන්නටේ කියලා. මම ඒ වෙලාවේ විනිශ්චයක් ගන්න නැතුව පිටත් වීම සුදුසු නැසින්දයි මේ විනිශ්චය ගත්තේ. දැන් මම පිටත් වෙනවා. දැන් මට විනිශ්චයකුත් ලැබුණා යන්න කියපු නිසා මම යනවා. ඒ වෙලාවේ බැගහපත් වුණා. එහෙම කරන්නට එපා. ඒක අපේ පවුලට නිග්‍රහයක්. ඒක හොඳ නෑ. මේ ආවාහ විවාහයක් සිද්ධ වෙච්ච අලුතනේ. ඒ වෙලාවේදී විසාකාව කිව්වා මාමණ්ඩිය මම ආර්ය ශ්‍රාවිකාවක්. මම තථාගතයන් වහන්සේගේ ශ්‍රාවිකාවක්. මට පුරුදු ධර්මයේ අහලා දන් දීලා සිල් ආදී ආරක්ෂා කරලා. ඒ නිසා මේ නිවසේදී බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නයට දන් දෙන්නට අවස්ථාවක් නැත්නම් මම ඉන්නට කැමති නැහැ. එම අවස්ථාවක් තියෙනවා නම් විතරයි මම මේ ගෙදර නවතින්නේ කියලා ප්‍රකාශ කරා. මිගාර සිටුවරයා කිව්වා දියණිය ඔබට කැමති පරිදි බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නයට දන් දෙන්නට කියලා අවසර ලබා දුන්නා. විසාකාව නතර වුණා. ඊට පස්සේ බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නයකට දානයකට ආරාධනා කරා. මේ ආරාධනාව සැලවුණු වහාම නිගණ්ඨ පිරිස ඇවිල්ලා මිගාර සිටුවරයාගේ ගෙදර වට වෙලා කීවා සිටුවරයාට දන් දෙන්නට එහෙම යන්න එපා ශ්‍රමණ බවත් ගෞතමියෝ ගාවට එහෙම යන්නට එපා කියලා. ඉතින් විශාල නිවසක් එක පසක දැන් බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නයට දන් දෙනවා. විසාකා පණිවිඩයක් කවුවා මාමණ්ඩියට. මාමණ්ඩිය ඇවිල්ලා දන් පිළිගන්නන්ට කියලා. ඉතින් මේ මිගාර සිටුවරයා තමන්ගේ නිගණ්ඨ පිරිසගේ නිගණ්ඨ ශාස්ත්‍රවල නැත්තම් තමන්ගේ ආගමික නායකයන්ගේ වචනය අනුගමනය කරමින් පැමිණියේ නැහැ. විසාකාවට කරුණාවෙන් පණිවිඩයක් කවුවා දියණියම දාණය බෙදන්නට කියලා. දානේ ඉතින් විසාකාව සියල්ල සිද්ධ කරා. ධර්ම දේශනා කරන්න යනකොට ආරාධනා කළා බණ අහන්නට එන්නට කියලා. මිගාර සිටුවරට කල්පනා වුණා ශ්‍රමණ බවත් ගෞතමියෝ රටේ විශේෂ වැදගත් කෙනෙක් රජුරෝ පවා ගරු කරන උත්තමයෙක් මගේ නිවසට වැඩම කරලා දානේ පිළිගන්ට ගියෙත් නෑ. දැන් බණ කියන කොටත් ගියේ නැත්තම් ගැලපෙන්නේ නෑ මම වගේ කෙනෙක්. ඒ නිසා යා යුතුයි කියලා තීරණය කරා. ඒ වෙලාවේ නිගණ්ඨ පිරිස කිව්වා මිගාර සිටුතුමා බණ අහන්නට එනවා නම් මේ තිරයෙන් පිටිපස්සේ ඉඳලා බණ අහන්න. තිරයෙන් ඇතුළට යන්නට එපා. එහෙම ගිහිල්ලා ඒ කට්ටිය තිරේ ඉස්සරහා වාඩි වුණා. මිගාර සිටුවරයා තිරයෙන් පිට එළිය තමයි වාඩි වුණේ. තථාගතයන් වහන්සේ කල්පනා කරනවා සිටුතුමනි ඔබ තිරයෙන් එහා පැත්තේ ඉඳලා ඇහුවත්, ගෙදර කෙළවර ඉඳලා ඇහුවත්, නගරයේ කෙළවර ඉඳලා ඇහුවත්, පිට නගරයක ඉඳන් ඇහුවත්, රට කෙළවර චක්‍රවාටයේ කෙළවර ඉඳලා ඇහුවත් මම සම්මා සම්බුදුවරයෙක්. මට පුළුවන් ඔබට ඇහෙන්නට බණ කියන්නටේ කියලා බුදුවරුන්ගේ ධර්ම දේශනාව ආරම්භ කරා. මිගාර සිටුවරයා හිට තැනම අහගේ ධර්මයේ ශ්‍රවණය කරමින් සෝවාන් මාර්ගඵල ලැබුවා. පුදුමාකාර ප්‍රසාදයක් ඇති වෙලා ඒ තිරයේ උස්සලා ඇතුල් වෙලා බුදුරජාණන් වහන්සේගේ දෙපා මුල වැඳ වැටලා වන්දනා කරා. වන්දනා කරලා සමාවාදී ඉල්ලලා කිව්වා ප්‍රකාශ කර හිටියා අනේ ස්වාමීනි අද පටන් මේ විසාකාව තමයි මට මේ ධර්ම
සැපේ ලබා දුන්නේ ඇය මගේ මව ලෙස මන් සලකනවා කියලා. එතෙන් පටන් තමයි මේ විසාකාව මිගාර මාතා නමින් ප්‍රසිද්ධ වුණේ. මිගාර කියලා කියන්නේ එතුමියගේ මාමා. ඒ මාමා තමන්ගේ ස්වාමියාගේ පියතුමා ඒ ලේලිය වෙච්ච විසාකාව මව ලෙස සැලකුවා. ඒ නිසා මිගාර මාතා නමින් ප්‍රසිද්ධ වුණා. විසාකාව මිගාර මාතාව නමින් ප්‍රසිද්ධ වුණා. ඉතින් පසු කාලයකදී මේ විසාකාව තමන්ගේ නිවසේ දැන් මුළු නිවසම ඒ කියන්නේ සිටුතුමා බෞද්ධ වුණා, විසාකාව බෞද්ධ වුණා. ඉතින් නිවසේ දාන ආදී පුණ්‍ය කර්ම මහා උයලින් සිද්ධ වෙනවා. ඒ විසාකාවගේ නිවසේ දිනපතා නිබන්ධව බොහෝ සංඛ්‍යාවක් ස්වාමීන් වහන්සේලා දහස් ගණනකට දානේ පිළිගන්නවා. අනාථපිණ්ඩික සිටුවරයාගේ නිවස වගේ. ස්වාමීන් වහන්සේලාත් හරි කැමති ඒ තැනට යන්න. මොකද ඒ ස්වාමීන් වහන්සේලාට අවශ්‍ය පරිද්දෙන් දානේ සකස් වෙනවා. ඒ වගේම විසාකාවත් මහා අනාථපිණ්ඩික සිටුවරයාත් තථාගතයන් වහන්සේ බැහැ දකින්න යනකොට දාන ආදී අරගෙන විශේෂයෙන්ම රස කැවිලි අරගෙන යනවා. හවස් වරුවේදී ගිලම්පසට අමතරව චතු මధుර ආදී ප්‍රණීත දේ අරගෙන යනවා. කවරක් සඳහාද? කුඩා ස්වාමීන් වහන්සේලාට පිළිගන්නන්නට. මොකද වුන් කල්පනා කරනවා අපි මේ වගේ දේවල් අරගෙන ගියේ නැත්නම් ස්වාමීන් වහන්සේලා අපි දිහා බලලා ප්‍රකාශ කරයි පොඩි ස්වාමීන් වහන්සේලා අද නම් හිස් අතින් ඇවිල්ලා තියෙන්නේ කියලා. ඒ වචනේ අහන්නට ඕනේ නැහැ කියලා තමන්ගේ දරුවන් ලෙස සලකලා මේ ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් විශේෂ රස කැවලි ආදී කුඩා ස්වාමීන් වහන්සේට අරගෙන ගියා කියලා ධර්මයේ දැක්වෙනවා. ඒ තරම් තමන්ගේ පුත්‍ර පිරිසක් ලෙස තමයි මේ මහා සංඝරත්නයේ සැලකුවේ මේ විසාකා මහෝපාසිකාව. එතුමිය හරියට මවෙක් වගේ. ඉතින් දවසක් මේ විසාකාව මහා ලතා පළඳනාව පැළඳගෙන උයන් කෙලියට ගිහිල්ලා ඒ තරම් අර්ථවත් නැහැ කියලා තථාගතයන් වහන්සේ බැහැ දකින්නට පැමිණියා. එනකොට මහා ලතා පළඳනාව හකුලුවලා රෙද්දක ගැට ගහලා දාසියකට දුන්නා. ඉතින් ගිහිලා බුදුරජාණන් වහන්සේ බැහැ දැකලා වන්දනාමාන කරලා ධර්මය අහලා එනකොට ඒ දාසියට මේ පළඳනාව අමතක වුණා. ජේතවනාරාමේ තියලා ආවා. පසුව ස්වාමීන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට දැන්නුවාම බුදුරජාණන් වහන්සේ ඒක අරන් තියන්න කියලා කිව්වා. අපිට විනය ශික්ෂාපදයක් තියෙනවා. රත්නදී මුතුමැණික් ආදී අපි පිළි නොගත්තට යම් කෙනෙක්ගේ මුදල් පසුම්බියක් රත්තරන් ටිකක් මුතුමැණික් ටිකක් ආවාසයේ හරි අපි වාසය කරන ආවාසයේ වේවා විහාරාරාමයේ වේවා අමතක වෙලා ගියොත් එහෙම අපි ඒක අරන් තියන්නට ඕනේ. අපි ඒක අරගෙන යම් තැනක තැම්පත් කරන්නට ඕනේ. ඒක නොකරොත් එහෙම වරදක්. යස්ස භවිස්සති සෝ හරිස්සති කියන අර්ථය. කියන්නේ යමෙකුට මේ අයිති වේ නම් ඔහු ඇවිල්ලා අරගෙන යයි කියන අදහසින් මේක පරිස්සම් කරලා තියන්නට ඕනේ. එහෙම නැත්නම් බැරි වෙලා හරි ඒක නැති වුණොත් ඒ මිනිස්සයා ස්වාමින් වහන්සේලා කෙරෙහි සැක හිතන්නට පුළුවන්. ස්වාමින් වහන්සේලා මේක අරගත්තයි කියලා. ඒ නිසා තමයි ඒක පරිස්සම් කරන්නට ඕනේ. ඒ වෙලාවේදී ඒ රත්තරන් රිදී මුතුමැණික් වුණා කියලා ඒවා අතින් ගත්තා කියලා අවතක් සිද්ධ වෙන්නේ නැහැ. මේක බුද්ධ ආඥාවක්. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරා මේ ටික අරගෙන තැම්පත් කරන්නයි කියලා. ඉතින් විසාකාවට 16 දුර යන ටික දුරක් යනකොට කිව්වා මට අමතකුණා මහා ලතා පළඳනාව. විසාකාව කිව්වා අනේ ස්වාමීන් වහන්සේට කරදරයක් රන් රිදී ආදී ආ විහාරේ තියලා ආපු එක. ඒ වගේම ඒ නිසා ඒක ගෙන්න ගන්නටත් ඕනේ. හැබැයි ඒ වගේම කල්පනා කරා මේක විහාරයේ අතරමං වෙලා ආර්යයන් වහන්සේලා මේක ස්පර්ශ කරා නම් එතෙන් පටන් මට මේක අයිති වෙන්නටත් බෑ. ඒ නිසා ඒ ලතා පළඳනාව ගෙන්නගෙන පසුව බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට දානයට ආරාධනා කරා. ආරාධනා කළා බුදුරජාණන් වහන්සේ පාමුලට මේ මහා ලතා පළඳනාව අරගෙන ගිහිලා පාමුල තියලා කීවා ස්වාමීනි මම මේක ඔබ වහන්සේට පූජා කරනවා. තථාගතයන් වහන්සේ ප්‍රකාශ කර සිටියා විසාකාවිනි ශ්‍රමණයන් වෙච්ච අපට රන් රිදී මුතුමැණික් ආදීන් ප්‍රයෝජනයක් නැහැ. ඒ නිසා අපිට එපා. ඒ වෙලාවේ විසාකාව කියනවා ස්වාමීනි මම මේක දන්නවා. ඔබ වහන්සේලා රන් රිදී මුතුමැණික් පරිභෝගයෙන් වැළකීලා ඉන්නේ. නමුත් මම මේ අදහස් කරේ මේ මහා ලතා පළඳනාව විකුණලා ඉන් ලැබෙනා වූ ආදායමින් ඔබ වහන්සේට විහාරයක් කරනවා කියන එකයි. ඒකයි මම අදහස් කරේ. තථාගතයන් වහන්සේ පිළිගත්තා. 9 කෝටියක් ධනය මේ මහා ලතා පළඳනාව වටිනවා. ඒ ධනය සියල්ල අරගෙන විසාකාව මහා මිගාර මාතු ප්‍රාසාදය එහෙම නැත්නම් පූර්වාරාමයේ කියන කාමර දහසකින් යුක්ත මහා විහාරයක් සකස් කරා. සකස් කළා බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට පූජා කරා. ඒ දවස පූජාව දවසේ අවසානයේ රැ එතුමිය පන්දන් ආදී දල්වගෙන බුදු ගුණ ආදී කියමින් සතුටින් මේ මිගාර මාතු ප්‍රාසාදයේ වටා ප්‍රදක්ෂිනා කරා කියලා ධර්මයේ දැක්වෙනවා. ඉතින් මෙතුමිය ජීවත් වෙලා ඉන්න තාක්කල් අවුරුදු 120ක් තරම් ආයු වැළඳුවා. දරුවන් 20 දෙනෙක් වැදුවා. මුණුබුරු මිනිපිරියන් බොහෝ සංඛ්‍යාවක් හිටියා. ඉතින් විසාකාව ඒ සමාජයේ සම්මත වුණා මංගල සම්මත කාන්තාවක් ලෙස. ඒ කියන්නේ ඇය යම් නිවසකට ආව නම් මංගල උත්සවයකට ආව නම් ඒ දේ සාර්ථක වෙනවා කියලා සම්මතයක් තිබුණා. ඒ නිසා විශේෂ දවස්වලදී විසාකාව නිවසට ගෙන්නලා එතුමියට කෑම වේලක් දෙනවක සම්මතයක් වෙලා තිබුණා. එහෙම අවස්ථා ධර්මයේ සඳහන් වෙනවා. ඉතින් මේ විසාකාව අපේ බුද්ධ ශාසනයෙහි දායිකාවන් අතරින් අග්‍රයි. විහාරාරාමයක් පූජා කරා, දිනපතා ආහාර ආදී පූජා, සිවුරු පිරිකර ආදියත් පූජා කරා. අර වර 8ක් පව තථාගතයන් වහන්සේගේ ඉල්ලා සිටියනි විසාකා මහා ඥානවන්ත කාන්තාවක්.
ඉතින් අපේ බුද්ධ ශාසනයෙහි මේ විසාකාව තරම් විශේෂත්වයට පත්වෙච්ච ප්‍රමුඛත්වයට පත්වෙච්ච තවත් කාන්තාවක් නැති තරම්. එතුමියගේ කතා ප්‍රවෘත්ති බොහෝ සංඛ්‍යාවක් අපේ ධර්මයේ තියෙනවා. වැඩිපුරම අපිට අහන්න හම්බ වෙන්නේ විසාකා මහෝපාසිකාව පිළිබඳ කතා ප්‍රවෘත්ති. ඒ වගේම විසාකා මහෝපාසිකාව තරම් දන් දීපු තවත් කාන්තාවක් අපේ බුද්ධ ශාසනයේ හොයාගන්නට බැරි තරම්. ඉතින් විසාකාව තමයි අපේ බුද්ධ ශාසනයේ ඉන්න විශේෂම දායිකාව. ඒ නිසා තථාගතයන් වහන්සේ දිනක් ඒත දග්ගම් භික්කවේ මම ශාවිකානං උපාසිකානං යදිදං විසාකා මිගාර මාතා කියලා අග්‍රස්ථානය ලබා දුන්නා. මහණෙනි මගේ ශාසනයෙහි ශ්‍රාවිකා වූ උපාසිකාවන් අතර දායිකාවන් අතර මේ විසාකාව අග්‍රයි ශ්‍රේෂ්ඨයි කියලා ප්‍රකාශ කරා. ඒ තමයි විසාකා මහෝපාසිකාවගේ කතා ප්‍රවෘත්තිය. ඒ වගේම මේ විසාකාව වගේම ප්‍රණීත දානය දෙන උන් අතරින් අග්‍ර වුණා සුප්පා වාසාව කෝලිය දිහිතාව. කෝලිය රජවරුන් අතර ඉපදෙච්ච කෝලිය දිහිතාව වූ මේ සුප්පා වාසාව ශාක්‍ය කුමාරයෙක් එක්ක විවාහපත් වුණා. එතුමියගේ කුසෙත් වැඩුණා පුණ්‍යවන්ත දරුවෙක්. ඒ තමයි අපේ බුද්ධ ශාසනයෙහි ලාභීන් අතර අග්‍ර වුණ සීවලී මහා රහතන් වහන්සේ. එතුමාව ප්‍රසූත කරන්න යනකොට මේ සුප්පා වාසාව දැඩි වේදනාවකට પ્રાપ્ત වුණා. ඉතින් ඒ වෙලාවේදී බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ සිහි කර තමයි තමන්ගේ වේදනාව යටපත් කරේ. තමන්ගේ ස්වාමියා පිටත් කර හැරියා බුදුරජාණන් වහන්සේට දන්වන්නට. ඉතින් බුදුරජාණන් වහන්සේ සුප්පා වාසාව කෝලියේ දිහිතාව සැපවත් වී සැපවත් දරුවෙකු වදාවා කියලා ආශිර්වාද කරා. එකෙන එහෙම දරු ප්‍රසූතිය සිද්ධ වුණා. පසුව මේ සීවලී කුමාරයා බුද්ධ ශාසනයට පූජා කරා. එතුමා මහාන වෙලා අවුරුදු 7න් අරිහත්ත්වයේ සාක්ෂාත් කරා. සුප්පා වාසාවත් පළමු බුද්ධ දර්ශනයෙම සෝවාන් මාර්ගඵල ලැබලා හිටපු විශේෂ ශ්‍රාවිකාවක්. ඉතින් එතුමිය ප්‍රණීත වශයෙන් දානය දෙන උතුම් අතරින් අග්‍රයි. තථාගතයන් වහන්සේ ප්‍රකාශ කරනවා සුප්පා වාසාවිනි ආර්ය ශ්‍රාවිකාවක් උපාසිකාවක් ප්‍රණීත වූ දානය දෙනකොට ප්‍රණීත වූ ආහාර පූජා කරනකොට එතුමිය සංඝයා වහන්සේලාට භික්ෂුන් වහන්සේලාට ආයුෂය වර්ණය සැපය බලය සහ පටිභාණය ලබා දෙනවා. ඒ නිසා ඒ පූජාව සිද්ධ කිරීම තුළින් ඒ දානය දීම තුළින් ඒ උපාසිකාව සසරදී දිව්‍යමය වූද මානුෂමය වූද ආයුෂද සැපයද ආයුෂයේ වර්ණයේ සැපය බලය සහ පටිභාණය ලබනවා. පටිභාණය කියලා කියන්නේ ඒ යම් යම් කරුණු වැටහෙන නුවණ. ඉතින් මේ සියල්ල ලබනවා මේ ප්‍රණීත දාන දෙන කෙනා කියලා ධර්ම දේශනාවකුත් සිද්ධ කරා. තථාගතයන් වහන්සේ පසු කාලයකදී ඒත දග්ගම් භික්කවේ මම ශාවිකානං උපාසිකානං පනීත දායිකානං යදිදං සුප්පා වාසා කෝලිය දීතා නමින් මහණෙනි මාගේ බුද්ධ ශාසනයෙහි ප්‍රණීත වූ දන් දෙන උපාසිකාවන් අතර මේ සුප්පා වාසාව කෝලිය දීතාව අග්‍රයි ශ්‍රේෂ්ඨයි ජේෂ්ඨයි කියලා අග්‍රස්ථාන ලබා දුන්නා. ඒ වගේම අපේ බුද්ධ ශාසනයේ හිටියා ගිලානුපස්ථායක උපාසිකාවන් අතරින් අග්‍ර වෙච්ච උපාසිකාවක්. එයාගේ නම සුප්පියා උපාසිකාව. එතුමිය දිනක් විහාරයට වැඩම කරනකොට එක්තරා ස්වාමීන් වහන්සේ නමක් ගිලන්ව ඉන්න බව දුටුවා. ඉතින් ස්වාමීන් වහන්සේගෙන් අසා සිටියා ස්වාමීනි කවරක්ද අවශ්‍ය? ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරා ප්‍රණීත භෝජන වලින් තමයි මට පහසුවක් තියෙන්නේ. ඉතින් මේ සුප්පියාව නිවසට ගිහිල්ලා දාසියන්ට අනකලා නගරේ මස් හොයන්නට කියලා මස් හොයා ගන්නට බැරි වුණා. ඊට පස්සේ මොකද කරේ? තමන්ගේ කලවා වලින් මස් ප්‍රදේශයක් ගල කපලා අරගෙන උයලා පිටත් කර හැරියා විහාරයට. ඉතින් ස්වාමීන් වහන්සේක වැළඳුවා පහසුවක් සිද්ධ වුණා. එතුමිය රෙද්දකින් මේ කකුල ඔතාගෙන හිටියා. කවුරුත් ආවොත් කියන්න මම අසනීපයි කියලා පණිවිඩයක් දුන්නා. ඉතින් තථාගතයන් වහන්සේ මේ කරුණ දැනගෙනම පසෝදාම සුප්පියාගේ නිවසට වැඩම කරා. ස්වාමියාට පණිවිඩයක් දුන්න සුප්පියාව තථාගතයන් වහන්සේට කියන්න මට එන්නට වෙන්නේ නැහැ. ඉතින් තථාගතයන් වහන්සේට සීල උපස්ථාන කරන්නට කියලා. එතුමිය සෝවාන් මාර්ගඵල ලැබලා හිටියේ. ස්වාමියා ගිහිලා ප්‍රකාශ කරාම තථාගතයන් වහන්සේ කීවා සුප්පියාවට එන්නට කියලා. ඉතින් සුප්පියාව කල්පනා කරා තථාගතයන් වහන්සේ මේ කරුණ නොදැන නෙවෙයි මේ කියන්නේ දැනගෙන තමයි කියලා නැගිට්ටා. නැගිටිනකොටම ආශ්චර්ය ලෙස ඒ කපලා තිබුතු තන සම මස් ආදී ලියලලා ඒ තන ප්‍රකෘතිමත් වුණා. අනිත් තැන් වලට වඩා ඒ තන චවි වර්ණය ප්‍රසන්න වුණා කියලා ධර්මයේ දැක්වෙනවා. එතුමිය බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා වන්දනා කළ සියලු දේ ප්‍රකාශ කරා. බුදුරජාණන් වහන්සේ දාන ආනිසංස ප්‍රකාශ කරමින් වර්ණනා කරමින් ධර්මයේ දේශනා කරා. නමුත් විහාරයට ගිහිල්ලා ඒ භික්ෂුන් වහන්සේට ගරහා කරා. මොකද හේතුව හොයන්නේ බලන්නේ නැතුව මස් වළඳපු එක ගැන. තථාගතයන් වහන්සේ ශික්ෂාපදයක් පැනවුවා මිනිස් මස් වළඳන්න එක භික්ෂුන්ට තහනම්. දැන හෝ නොදැන වැළඳුවත් තුලසියවත් තුල්ලච්චයවතක් වෙනවා. ඒ නිසා මස් ලැබෙනකොට භික්ෂුන් වහන්සේ නමක් විමසන්නට ඕනේ කවර මසක්ද කියලා. දන්නම් මසක් නම් ගැටලුවක් නැහැ.
සැකයක් තියෙනවා විමසිය යුතුයි. නොදැන වැළඳුවත් ඇවත සිද්ධ වෙනවා. මනුස්ස මාංශ වැළඳන්නට තහනම් සමාන ජාතික නිසා. අශ්ව මස් ඒ වගේම ඇත් මස් ආදී වැළඳන්නට තහනම් රජුරුවන්ගේ වාහනේ නිසා. වටිනා කියන සත්තු. බලු මස් වළඳන්නට බැහැ සමාජයේ විසින් පිළිකුල් කරනු ලබන නිසා. නයි මස් වළඳන්නට බැහැ පිළිකුල් නිසා සහ නාගයන්ගෙන් අනතුරු වලට පත් වෙන්නට පුළුවන් නිසා. සිංහ, ව්‍යාග්‍ර, දිවි, වලස් සහ කරබාන වලස් අද වචනෙන් හයිනා කියන සතුන්ගේ ඒ පස්කොල්ලන්ගේ මස් වළඳන්නට බෑ. ඔවුන්ගේ මස් වළඳලා කැලෑවලට ගියාම අනතුරු වෙන්නට පුළුවන්. ඉතින් මේ කියන මස් සියල්ලම වැළඳීම අකපයි. අනිත් ඕන මසක් භික්ෂුන් වහන්සේලාට වළඳන්නට පුළුවන්. හැබැයි ත්‍රිකෝටි පාරිශුද්ධි වෙන්නට ඕනි. ඒ කියන්නේ තමන් වෙනුවෙන් මැරුවා කියලා දකින්න නැති, මැරුවා කියලා අහුවේ නැති, සැකයක් නැති මාංශයක් වෙන්නට ඕනේ. එහෙම නැතුව අර කියපු එහෙම නැති මාංශයක් වැළඳුවා කියලා අවතක් වන්නේ නැහැ. ඉතින් මේ සුප්පියාව කරපු මේ පරිත්‍යාගය බලන්න තමන්ගේ මස් ටික කපලා භික්ෂුන් වහන්සේ ගිලන් ස්වාමීන් වහන්සේට උපස්ථාන සිද්ධ කරා. මේක මහා පුදුමාකාර ශ්‍රේෂ්ඨ ගුණයක් පරිත්‍යාගය. උපපාරමිතාවක් බවට පත් වෙනවා. ඉතින් ඒ නිසා තථාගතයන් වහන්සේ පසු කලක දේශනා කරා ඒත දග්ගම් භික්කවේ මම ශාවිකානං උපාසිකානං ගිලානුපට්ඨාකීනං යදිදං සුප්පියා උපාසිකා. සුප්පියාව මේ ගිලානුපස්ථාපාසිකාවන් අතරින් අග්‍රයි ශ්‍රේෂ්ඨයි කියලා තථාගතයන් වහන්සේ අගතනතුර ලබා දුන්නා. මේ තමයි පින්වතුනි අපේ බුද්ධ ශාසනයේ හිටපු ශ්‍රේෂ්ඨ උපාසිකාවන්ගේ කතා ප්‍රවෘත්ති. ඊට අමතරව මාතික මාතා වැනි තවත් ශ්‍රේෂ්ඨ උපාසිකාවන් ඉඳලා තියෙනවා. භික්ෂුන් වහන්සේලාට මව්වරු වගේ උපස්ථාන කරපු එතුමියගේ උපස්ථාන ලැබමින් ස්වාමින් වහන්සේලා බොහෝ දෙනා අරිහත්ත්වයට පවා සාක්ෂාත් කරලා තියෙනවා. ඉතින් මේ උපාසිකාවන් අතර තියෙන විශේෂත්වය තමයි මේ උපාසිකාව සෑම දිනම නොයෙකුත් කම්කටොළු මැද්දේ තමයි මේ දේ සිද්ධ කරලා තියෙන්නේ. මේ විශිෂ්ට දක්ෂකම් දක්වලා තියෙන්නේ. දැන් බලන්න සාමාවතියට වෙච්ච කරුණ. තමන්ගේම රජුරුවන්ගේ අනිත් බිරිඳගෙන් වෙච්ච අඩත්තේට්ටකම් ඉවසගෙන තමයි මේ දේවල් කරේ. උත්තරාව මේ මිත්‍යා දෘෂ්ටික පවුලක ඉඳගෙන තමන්ගේ ස්වාමියාට වෛශ්‍යාවක් පවා ලබා දීලා තමයි පින්කම් ආදී සිද්ධ කරේ. විසාකාවටත් බලන්න නිවසෙන් යන්නට තරම් ගෙදර ලොකු ආරවුල් සිද්ධ වුණා. ඒ ආරවුල් කතා ප්‍රවෘත්තියක් වුණාට අපි ඒවට මුහුණ දුන්නා නම් කොතරම්නම් චිත්ත පීඩාවට කොතරම්නම් මානසික විදියට වැටෙයිද. නමුත් මේ උපාසිකාව සියලු දෙනාම ඒවා සියල්ල දරාගෙන මේ දේවල් සිද්ධ කරා. සමහරු තමන්ගේ ඇඟේ මස් පවා කපලා දන් දීලා තියෙනවා. සමහර උපාසිකාවන්ගේ කුසින් වැදූ දරුවන් ශ්‍රේෂ්ඨ මහරහතන් වහන්සේලා බවට පත් වෙලා තිනවා. යස මහරහතන් වහන්සේ, කුටිකන්න සෝන මහරහතන් වහන්සේ, සීවලී මහරහතන් වහන්සේ මේ උපාසිකාවන්ගේ කුස වලින් බිහිවෙච්ච ශ්‍රේෂ්ඨ උත්තමයෝ. ඉතින් මේ වගේ ශ්‍රේෂ්ඨ උපාසිකාවන් මේ බුද්ධ ශාසනයේ ඉඳගෙන මහානදම් පුරලා තියෙනවා. විශේෂයෙන් මේ පුරුෂාධිපත්‍ය ප්‍රබලව පැවති සමාජයක. ඒ වගේම අර ස්වාමින් වහන්සේලා සමග ඇසුරු කරනකොට බොහොම පරිස්සමින් ඒ බ්‍රහ්මචර්යාවට හානි නොවන ලෙස පරිස්සමෙන් ඇසුරු කිරීම සිද්ධ කරලා තිනවා. ඒ වගේ තත්වයක තමයි මේ විශිෂ්ට උපාසිකාව මේ ශ්‍රේෂ්ඨ ක්‍රියාවන් සිද්ධ කරමින් බුදුරජාණන් වහන්සේගෙන් පවා තනතුරු ලැබමින් ප්‍රශංසාව ලැබමින් බුද්ධ ශාසනයෙහි පොත්පත්වල පවා ලියවෙන නම් ඇති උපාසිකාවන් බවට පත් වුණේ. අපි ඔවුන්ගේ ජීවිතවලින් අපි හැම දිනාටම ගන්න තියෙනවා මොන බාධක කම්කටොළු පැමිණියත් කොතරම් ලෝකයා සැකයට භාජනය කරත් කොතරම් නිന്ദා අපහාස කරත් Tamanගේ ධර්ම මාර්ගයේ ඉදිරියට යෑම තමයි මේ උපාසිකා චරිත වලින් අපිට තේරුම් ගන්නට තියෙන්නේ. ඒ කතා ප්‍රවෘත්ති ගැන ගැඹුරින් බලනකොට මාමා ගෙදරින් යන්නට කියනවා. Tamanගේ ස්වාමියා වෙන වෛශ්‍යාවක් එක්ක ගත කරනවා. ඒ වගේම ඒ කාන්තාව ඇවිල්ලා Tamanට අනතුරු කරනවා. Tamanගේ රජ්ජුරුවන්ගේ ඒ ස්වාමි වූ රජ්ජුරුවන්ගේ අනිත් බිසව ඇවිල්ලා Tamanගේ ජීවිතයට තරජනය සිද්ධ කරනවා. සමහර උපාසිකාවන් 16න් වෙලා ඉඳලා තියෙනවා. මේ වගේ ගත්ත තමාර උපාසිකාවන්ගේ පුත්‍රයෝ ගිහි ගෙදර අතහැරලා මහාන වෙනවා. ඉතින් මේ සියලු දේවල් දරාගෙන මව්තුමියක් වශයෙන් කාන්තාවක් වශයෙන් සමාජයේ පීඩා විඳින්මින් ඒ වගේ සමාජයකත් මේ වගේ උතුම් වූ ශ්‍රේෂ්ඨ දෙස කටයුතු කරමින් බුදුරජාණන් වහන්සේගෙන් පවා බුදු මුවින් පවා ප්‍රශංසා ලැබමින් කටයුතු කිරීම කෙතරම්නම් ශ්‍රේෂ්ඨ ක්‍රියාවද. ඒ නිසා මේ උපාසිකාවන්ගේ චරිතාපදාන වලින් අප සෑම දිනාටම ගත යුතු බොහෝ ආදර්ශ තියෙනවා. ඉතින් අපි ආශිර්වාද කරනවා අප සෑම දිනාටම මේ උපාසිකාවන් මේ දැඩි පරිශ්‍රමයක් සිද්ධ කරමින් ලැබුවා වූ අමෘත නිර්වාණ ධාතුව අපටත් සාක්ෂාත් කරගන්නට ලැබේවා. ඔවුන්ගේ ජීවිත ඇසුරෙන් ආදර්ශගෙන අප්‍රතිහත ධෛර්යයෙන් ඉදිරියට ගමන් කරමින් නිවන් මාර්ගයේ යා ගන්නට අප සියලු දෙනාටම හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්නට ඕනේ. ඉතින් මේ උපාසිකාවන්ට අපගේ උත්තමාංග නමස්කාරය වේවා. උපාසිකාවන්ගේ ජීවිත තුළින් අපේ ජීවිතයට ආදර්ශ අරගෙන අපිටත් ඔවුන් දුටුවා වූ නිවනින්ම සැනසෙන්නට හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා පිහිටුවා ගමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා
පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාවකේ චිරං රක්ඛන්තු මම් පරං ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්චතු